වේදිකාවේ ඉන්න දකුණු පළාත් සභාවේ අපේ පක්ෂය නියෝජනය කරන සිසිර වාහන තන්ත්‍රී සහෝදරය අතුල වෙළඳගොඩ සහෝදරය ඒ වගේම එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී අම්බලන්තොට ප්‍රාදේශ සභාව සඳහා නායකත්වය දෙන අපේ සහෝදරවරුන් සහෝදරියන් මෙම අවස්ථාවට සහභාගී වෙලා ඉන්න ආදරණීය අම්මලා තාත්තලා සහෝදරවරු සහෝදරියන් ඇතුළු සියලු දෙනාගෙන් අවසරයි. විශේෂයෙන්ම අම්බලන්තොට ප්‍රාදේශ සභාවේ නියත ජය තහවුරු කිරීම වෙනුවෙන් මේ සූදානම් කර තිබෙන දිරියපුරවැසි බලමුළුවට සහභාගී වෙලා ඉන්න ඔබ සියලු දෙනා අද රටේ සිදුවන බොහෝ සිදුවීම් පිළිබඳව අවධානයෙන් ඉන්න පිරිසක්. එහෙමනේ රටේ මොකද වෙන්නේ කියලා නේද? සාමාන්‍යයෙන් අපි මාධ්‍ය බැලුවොත් අද ඉහළ තලයේ සාකච්ඡා වෙන මාතෘකා ටිකක් තිබෙනවා. එක පැත්තකින් පහුගිය කාලේ බැලුවොත් මේ ඡන්දේ තියෙයිද නැද්ද කියලා කතා බහක් තිබ්බා. මෙහෙම තිබ්බ නේද? ඡන්දේ කවද තියෙයිද කියලා සැකයක් කතා බහක් තිබ්බා. ඊට පස්සේ ඊළඟ කතා බහක් තිබ්බා මෛත්‍රී මහින්ද නේද? මංගල්‍ය හරියයිද කියලා කතා බහක් තිබ්බා. නේද? එහෙම කතා බහකුත් තිබ්බා. ඒ වගේම නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙනෙනවා ඒක රට බෙදෙන්න යනවා කියලා කතා බහකුත් තියෙනවා. එහෙමත් එකක් තියෙනවා. එහෙම නේද? එහෙම කතා බහකුත් තියෙනවා. තව රනිල් වික්‍රමසිංහ බැදුම් කර කොමිසම හමුවේ කොටු වෙලා ඉන්නවා අගමැතිට ගස් යන්න වේද දන්නේ නැහැ කියලා කතා බහකුත් තියෙනවා. තියෙනව නේද එහෙම එකක්? මොනවද දන්නේ? තව ගත්තොත් මේ වෙලාවේ පාර්ලිමේන්තුවේ අයවැයකුත් කතා වෙමින් තියෙනවා. ඒ නිසා සාමාන්‍යයෙන් ගත්තොත් අපි රූපවාහිනියක් පත්තරයක් රේඩියෝවක් අහුම්කන් දුන්නොත් බැලුවොත් මේ වගේ දේවල් තමයි අපිට මාතෘකා හැටියට පේන්නේ. හැබැයි ඒව මාතෘකා හැටියට පේන ගම ඒවා ටිකක් ඉහළ මාලයේ ප්‍රශ්න. හැබැයි බිම්මහලේ ප්‍රශ්න මොනවද? දරුවා ඉගෙනගෙන ඉන්නවා ඉගෙනගත්තු දරුවාට රස්සාවක් නැහැ. ඒක ටීවී එක යනවද? ඒක ටීවී එක යන්නේ නේද? ඒක යන්නේ. ගොවි ජනතාව තමන්ගේ නිෂ්පාදන ටික විකුණලා තමන්ගේ ජීවිතය පවත්වාගෙන යන්න බෑ. ඒක මාධ්‍යය පෙන්වන්නෙත් නැහැ. නේ? පෙන්නනවා නිකන්. දරුවට පාසලේ අධ්‍යාපනය විතර ප්‍රමාණවත් නැහැ. දරුවට පුද්ගලික අධ්‍යාපනයට අද යොමු කරන්න වෙලා තිබෙනවා. ඒක පෙන්වන්නෙත් නැහැ. දිනපතා ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යමින් තිබෙනවා. ඒක ගැන කතාවකුත් නැහැ. නෑ නේද එහෙම වෙඩි. ඒව කාගේ ප්‍රශ්නද? ඒවා ජනතාවගේ ප්‍රශ්න. කතාව තියෙන කාගේ ප්‍රශ්නද? ඒගොල්ලන්ගේ ප්‍රශ්න. එහෙමනේ ටිකක් මෛත්‍රී මහින්ද දීගේ හරියයිද? ඡන්දෙයිද නැද්ද? ඒවා සාකච්ඡා වෙන්න ඕනේ. හරිනම් ඡන්දෙ එන්න ඕන. අය මොනවද කතා බහ තියෙන්නේ? ඒවා අපේ ප්‍රශ්න නෙවෙයි ඉහළ මාලයේ ප්‍රශ්න. එනිසා ද රටේ ඉහළ මාලයේ ප්‍රශ්න මාධ්‍ය හරහා කතා කරන ගමන් පහළ මාලයේ ප්‍රශ්න ජනතාව කතා කරමින් ඉන්නවා. එහෙමනේ තියෙන්නේ. ඒවට පත්තර නැහැ. ඒවට ටීවී නැහැ. ඒවට රේඩියෝ නැහැ. නේද? ඒවා අපි පොළට ආපුවම කතා කරනවා. අපි මලගෙදරක එකතු වුණාම කතා කරනවා. අපි මන්සන්දිය කඩේට ආපුවම කතා කරනවා. ඒවා අපි කතා කර කර ඉන්නවා. නේද? එනිසා අද අපේ රටේ සමාජයේ ජනතාව මුහුණ දී තිබෙන සැබෑ ගැටලු පිළිබඳව අවධානය යොමු වෙනවා වෙනුවට ඒගොල්ලෝ විසින් හදපු ගැටලු සාකච්ඡා කරමින් තිබෙනවා. එනිසා මම උත්සාහ කරමින් ඉන්නේ මේ දෙකම ගැන යමක් කියන්න. හොඳයිනේ. පහළ මාලයේ ගැටලු වගේම ඉහළ මාලයේ මේ කතා බහ වෙන ඒවත් ගැන කියන්න. එක ඡන්දෙයිද නැද්ද? ඇයි එහෙම ප්‍රශ්නයක් එන්නේ? ප්‍රශ්නයක් එන්න විදිහක් නැහැනේ. ඡන්දය පළාත් පාලන ආයතන කාලේ ඉවර වුණා නම් ඡන්දෙ එන්න ඕන. හැබැයි මේ පළාත් පාලන ආයතනවල ඒ කියන්නේ ප්‍රාදේශ සභා, නගර සභා, මහා නගර සභා මේ පළාත් පාලන ආයතනවල කාලේ ඉවර වුණේ
2015 මාර්තු මාසේ 2015 මාර්තු 31 දැන් 2017 දෙසැම්බර් ඒ කියන්නේ මාස දෙකමාරකට අවුරුදු දෙකමාරකට වඩා වැඩි කාලයක් මේ පළාත් පාලන ආයතන අක්‍රිය වෙලා තිනවා. ජනතාව විසින් තමන්ගේ නියෝජිතයෝ පත් කරගෙන නැහැ. ඇයි මෙච්චර පමා වුනේ? මේකට පමා වෙන්න දේශපාලන හේතු වගේම මේක පමා වෙන්න තාක්ෂණික හේතුත් තිබුණා. දේශපාලන හේතුව තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පැත්තෙන්. ඒ කියන්නේ ආණ්ඩුව. ඔය ඡන්දයක් වැඩිපුර තබීමේ හැකියාව තිබෙන ආණ්ඩුවට. ආණ්ඩුවේ දැන් පාර්ශ්ව දෙකක් ඉන්නවා. එකක් කවුද? මෛත්‍රී පාර්ශ්වය, අනිත් එක කවුද? රනිල් පාර්ශ්වය. නේද? මෛත්‍රී රනිල් හවුල් ආණ්ඩුවක් නෙමේක. ඒතර මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මේ ඡන්දෙට තියනවට ඒ තරම් කැමති උනේ නැහැ ඒ කාලේ ඉඳන්ම. ඇයි? මෛත්‍රීපාල සිරිසේන මහත්තයා දැන් පෙනී හිටින්නේ එයාට ලක්ෂ 62ක ජනවරමක් තියෙනවා කියලා ජනවාරි මාසේ 8 නේද? ජනවාරි මාසේ 8 වෙනිදා මෛත්‍රීපාල මහත්තයා ජයග්‍රහණය කරවන්න ලක්ෂ 62ක් දුන්නා. දැන් මොකද වෙන්නේ? මහින්ද මහත්තයා වෙනම ඉල්ලනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා වෙනම ඉල්ලනකොට මෛත්‍රීපාල මහත්තයාගේ ඡන්ද ප්‍රමාණය කුඩා වෙනවා. එහෙම නේද? ටිකක් ගොඩක් වැඩි වෙයිද? නෑ ඒක තා කුඩා ඡන්ද ප්‍රමාණයක් වෙනවා. අපි ගණන් දන්නේ නෑ. ලක්ෂ 62 වෙන්නේ නෑනේ. ලක්ෂ 30ක් ඒ වෙන්නෙත් නෑ. නේද? අමරවීර ටිකක් කිට්ටු වෙලා අහන්නකො මොකද තත්ත්වය කියලා. අතිශය භයානකයි. එනිසේක ඊට කුඩා කණ්ඩායමක් වෙනවා. එතෙන් සිට මොකද වෙන්නේ? දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා වේදිකාවේ නැගලා ලොකු ප්‍රහාරයන් කතා බහ කරනවා වේදිකාවේ. ඒ කතා බහ කරනකොට කියන්නේ මොකද්ද? එයාගේ පිටිපස්සේ ලක්ෂ 62ක ජනවරමක් තියෙනවා. ඒක තමයි සද්දි. හැබැයි තනියම ඉල්ලපු හැටි මොකද වෙන්නේ? එයාගේ ඡන්ද ප්‍රමාණය අඩු වෙනවා. අඩු වෙච්ච දවසේ ඉඳන් විවස්ථාවේ මොන බලතල තිබ්බත් එයාගේ ජනාධිපති බලය හීන වෙනවා. ලක්ෂ 5 ජනාධිපතිනේ ගාන කට්ටිය. නේද? නැත්නම් ලක්ෂ 10 ජනාධිපතිනේ. තේර මං කියන එක. එතෙන් සිට එයාගේ ජනාධිපති ධූරයේ ප්‍රශ්නයක් මතුවෙනවා. ඒ නිසා තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ පාර්ශවයෙන් මේ ඡන්දේ තියන්න 2015 මාර්තු මාසයේ ඉඳන් කැමැත්තක් තිබ්බේ නැහැ. රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒගොල්ලන්ට මහ ඡන්දෙදි ලක්ෂ 50ක් හම්බුණා. දැන් ඒගොල්ලෝ බලාගෙන ඉන්න මොකද්ද? දැන් මහා ආණ්ඩුව අරගෙන පොඩි ආණ්ඩුව වෙනකොට සාමාන්‍යයෙන් මහා ආණ්ඩුවේ කප් එක ගැහුවටත් වඩා වැඩියෙන් කප් එක ගහන පොඩි ආණ්ඩුව. එවනේ සාමාන්‍යයෙන්. ඒ නිසා රනිල් වික්‍රමසිංහලා කල්පනා කරා මේ මාසේ නම් හරි නෑ වගේ. ඊළඟ මාසෙට යනවා කියලා හිතුවා. ඊළඟ මාසෙට යනකොට තවත් අප්සෙට්. ඊට පස්සේ කල්පනා කරා මේ මාසේ අප්සෙට් වුණා තව මාස 3කින් ඡන්දෙ තියෙනවා. ඒ මාස 3ට යනකොට තවත් අප්සෙට්. ඒ නිසා එක්සත් ජාතික පක්ෂයත් ඡන්දෙ තියන්නේ ඒ තරම් වමනාවක් දැක්ුවේ නෑ. හැබැයි ඒගොල්ලන්ට ඡන්දෙ තියන්න වමනාවක් දේශපාලනික නොතිබුණාට එළෝක කිව්වේ නෑ. මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ඕක කිව්වේ නෑ නේවිල්ලා. රනිල් වික්‍රමසිංහ මහත්තයාත් ඕක ඇවිල්ලා කිව්වේ නෑනේ. ඒගොල්ලෝ කිව්වේ මොකද්ද? අපි මේ ඡන්ද ක්‍රමය හදනවා. සීමා නිර්ණයේ ගැටලු තිබෙනවා. ඒක අවසන් කරනකට ඡන්දෙ තියෙනවා. මම ඒකයි කිව්වේ. දේශපාලන හේතු ඒවා තිබ්බට තාක්ෂණික කරුණු. ඇත්ත ප්‍රශ්න ටිකක් තිබ්බ. මොකක්ද ඒක? අපේ රටේ මෙතෙක් තිබු ඡන්ද ක්‍රමය අර මනාප ඡන්ද ක්‍රමයව වෙනස් කරපු ඡන්ද පනතක් ආව 2012. ඒක පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරේ පළාත් පාලන නැමැති අතාඋල්ලා. අතාඋල්ලා ඒක ඉදිරිපත් කරාට ඒ කාලේ හැමදේම කරන්නේ බැසිල්. එනිසා ඒ ඡන්ද ක්‍රමය බැසිල්ගේ ඡන්ද ක්‍රමය. පාර්ලිමේන්තුවේ මම දවසක් ඔය විවාද දවසේ 2012 අවුරුද්දේ අතාඋල්ලා හිටිය මගේ ඉස්සරහා පාර්ලිමේන්තුවේ එහා පැත්තේ. මම මේ පැත්තෙන් නැගිටලා කිව්වා මගේ කාලය දෙන්නම් ඡන්ද ක්‍රමය පැහැදිලි කරන්න කිව්වා. මිනිහා මොකවත් දන්නේ නැමති. ඇයි හැදුවේ බැසිල්. බැසිල්ගේ කට්ටිය. ඒ ඡන්ද ක්‍රමය විකෘති ඡන්ද ක්‍රමයක්. ඒක විශාල විකෘතිභාවයකින් තිබුණු ඡන්ද ක්‍රමයක්. ඒ ඡන්ද ක්‍රමය කොච්චරද කියලා කියනවනම් අපි සමහර අවස්ථාවල කිව්වා ඒ ක්‍රමයට ඡන්දේ එනවා නම් අපි ඉල්ලනවාද නැද්ද කියලා හිතනවා කියලා. ඒ තරම් විකෘති ඡන්ද ක්‍රමයක්. ඒ නිසා ඔන්න ඔය ඡන්ද ක්‍රමය වෙනස් කරන්න අපිට ඕනකම තිබ්බා. ඒ වගේම ඒ ඡන්ද ක්‍රමයට අනුව සීමා නිර්ණය හදන්න ඕන. දැන් අම්බලා
අම්බලන්තොට ප්‍රාදේශ සභාව කොට්ටාස 18ක් තියෙනවා නේද? ඒක කොට්ටාස 18 හරියට කඩන්න ඕන. ඒක සීමා නිර්ණයක්. ඉස්සර එහෙම තිබ්බේ නෑනේ. අර මනාප ඡන්ද ක්‍රමේ නේද? මුළු ප්‍රාදේශ සභාවම එක කොට්ටාසයක්. මේකම නෙමෙයි ප්‍රාදේශ සභාව කොට්ටාස 8කට කඩන්න ඕන. તો ජනගහනය කොච්චර ඉන්නවද? ඒ වගේ සිංහල දෙමළ මුස්ලිම් සංයුතිය කොහොමද? ඒ වගේ ආර්ථික තත්ත්වය කොහොමද? ඒකේ භූමිය පැතිරලා තියෙන්නේ කොහොමද? ඕවා පිළිබඳ සැලකිල්ලක් කළා සීමා නිර්ණයක් හදන්න ඕන. ඔය විදියටම සීමා නිර්ණයක් බැසිල් රාජපක්ෂලා හදලා තිබ්බා. ඇත්තටම ගත්තොත් මේ සීමා නිර්ණය හැදුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායකරුන්ගේ ගෙවල් වල. ඔය බැසිල්ගේ සීමා නිර්ණය. ඒ සීමා නිර්ණය එක සීමාවක් තිබ්බා මට මතකයි ඔය ගාල්ලේ පැත්තේ කොට්ටාසක සීමාව තමයි කොළපාටේ තාප්පේ කෙලවර. එක කොට්ටාස සීමාව. තාප්පේ වෙන පාටක් ගෑවොත් සීමාවක් නැහැ. අන්න ඒ જાති එකක් ඒක. හරිද? එනිසා මේ සීමා නිර්ණයත් වෙනස් කරන්න ඕනකම තිබ්බා. ඒතර අර පක්ෂ දෙකට ඒ වමනාව තිබ්බට මේ දෙක මත තමයි ඡන්ද කල් ගියා කියලා තිබ්බේ. අපිටත් ඕනකම තිබ්බ මොකද්ද? මේ ඡන්ද ක්‍රමය වෙනස් කරන්න ඕන. නව සීමා නිර්ණයක් අපි හදන්න ඕන. අන්නේ ඡන්ද ක්‍රමය පහුගිය සැප්තැම්බර් මාසේ 23 වෙනිදා පාර්ලිමේන්තුවේ සම්මත කරලා අලුත් ඡන්ද ක්‍රමයක් හැදුවා. හොඳයිද ඡන්ද ක්‍රමයේද? හොඳ නැද්ද? හොඳයි. දැන් අම්බලන්ගොඩ කොට්ටාසේ, අම්බලන්ගොඩ ප්‍රාදේශ සභාව, අම්බලන්තොට ප්‍රාදේශ සභාව කොට්ටාස 18කට කැඩුනා. දැන් ඉන්න අය කොට්ටාසෙන් ඉල්ලන්නේ කවුද කියලා. හොඳයිනේ. දැන් හැංගෙන්න බෑ කාටවත්. වෙනදා මොකද වෙන්නේ? වෙන්න කරන දේ තමයි ගමෙන් ඉල්ලන කෙනා ගැන ගමේ හොඳට දන්න. මොකද කරන්නේ? වටෙන් ගිහිල්ලා මනාප ගහගෙන එනවා. එහෙම නේද කරේ? දැන් එහෙම බෑ. ගමේ මෑන් ගමටම බහින්න ඕන. ඒතර ගමේ අය දන්නවා මේ කවුද කියන්නේ. දැන් ජනතා විමුක්ති පෙරමුණේ මේ කොට්ටාස 18 දෙනාට මේන් 18 දෙනා. ඒතර කොට්ටාස 18 දෙනාට තමන්ගේ ගමේ මැදිහත් වෙන්න ඕන. ඔන්න ඡන්ද ක්‍රමය. ඒතකොට දන්නවා ගමේ අය දන්නවා තමන් ඡන්දෙ දීලා ගමෙන් යවන්න ඕන කවුද කියලා. ඒක හොඳයිනේ. නිසා ගමට නියෝජිතයෙක් ඉන්නවා. ඒකත් හොඳයි. ඊළඟ මනාප ඡන්දේ නැතුව යනවා. හොඳ නැද්ද ඒක? හැමදාමත් මොකද වෙන්නේ මේ ඡන්දවලදී? ගමේ කොච්චර අප්සෙට් වුණත් සිද්ධ වෙන දේ තමයි මනාප ඡන්ද ක්‍රමේදී කවුරු හරි හාදේ බහිනවා ප්‍රාදේශ සභාවටම පෝස්ටර් ගහනවා, කණ්ඩ දෙනවා, බොණ්ඩ දෙනවා, කාර්යාල දෙනවා, වාහන දානවා නේද? මේ ඔක්කොම දාලා මොකද කරන්නේ? ජනමතේ විකෘතියට වාජනය කරනවා. හැබැයි දැන් ඒක මනාප ඡන්ද ක්‍රමය අපේ රටේ ව්‍යසනයක් වෙලා තිබුණා. මේ ඡන්ද ක්‍රමයටදී මනාපෙත් නැහැ. හොඳයිනේ. හොඳයි. ඒ විතරක් නෙවෙයි. අපේ රටේ ජනගහනයෙන් 51කට ආසන්න ප්‍රමාණයක් ඉන්නේ කාන්තාවෝ. හරි අඩකට වඩා වැඩියෙන් ඉන්නවා කාන්තාවෝ. හරිද? අපේ රටේ ආර්ථිකය ගත්තොත් අද අපේ රට වැඩිම විශාලම විදේශ විනිමය ගෙන්නේ විදේශගත ශ්‍රමිකයන්. සංචාරක ව්‍යාපාරය වගේ 7 ගුණයක් ගේනවා. විදේශගත ශ්‍රමිකයන්. අපේ රටේ තනි ඒකකයක් ඇටියට වැඩිම ඩොලර් ප්‍රමාණය එන්නේ විදේශගත ශ්‍රමිකයන් අර කොච්චර එනවද? ඩොලර් දසලක්ෂ 7300ක් එනවා. දසලක්ෂ 7300 ඩොලර් බිලියන 7.3ක් එනවා. බිලියන. කෝටි ඩොලර් කෝටි 730ක් එනවා. ලංකාවේ මුළු විදේශ විනිමය ආදායම ඒ කියන්නේ මුළු භාණ්ඩ ඔක්කොම භාණ්ඩ විකුණලා අපිට හම්බ වෙන්නේ ඩොලර් කෝටි 1000යි. විදේශගත ශ්‍රමිකයන්ගෙන් එන අපිට ඩොලර් කෝටි 730ක්. හිතා ගන්න පුළුවන් කොච්චරද කියලා. ඒ කියන්නේ ඔය ඇඟලුම් යවලා නේද? පොල් යවලා, රබර් යවලා, තෙල් යවලා නේද? ඔය ඔක්කොම යවලා අපිට හම්බෙන්නේ ඩොලර් කෝටි 1000යි. විදේශගත ශ්‍රමිකයන් එනවා ඩොලර් කෝටි 730ක්. ඒකෙන් වැඩිම ප්‍රමාණය කවුද? ඒකෙන් වැඩිම ප්‍රමාණය කාන්තාවෝ. නිසා අපේ කාන්තාවන්ගේ ජනගහනය වැඩි විතරක් නෙවෙයි. අපේ රටේ විදේශ විනිමයේ විශාල පාර්ශ්වයක් සපයන කාන්තාවෝ. අපේ රටේ ඊළඟ වැඩිම විදේශ විනිමය උපයනවා තේ කර්මාන්තي. තේවත්තේ වැඩිම වැඩ කරන්නේ කාන්තාවෝ. ඊළඟ අපිට විදේශ විනිමය ගෙන ඇඟලුම් කර්මාන්තي. ඇඟලුම් කර්මාන්තේ වැඩිම වැඩ කරන්නේ කාන්තාවෝ. අපේ රටේ අපේ ගෙදර දරුවා බලාගන්නේ. පවුල සුරක්ෂිතභාවය රකින්නේ. නේද? මේ ගොඩාක් කරන්නේ කාන්තාවෝ. හැබැයි කාන්තාව ඒ තරම් විශාල කාර්යයක් අපේ රටේ කරත් ආර්ථිකයට සමාජ ජීවිතයටත් විශාල බලපෑමක් ඇති කරත් කීයද ප්‍රාදේශ සභාවේ? අම්බලන්ගොඩ ප්‍රාදේශ සභාව කීයකද? එක්කෙනෙක්වත් නැහැ. හොඳද? ඕන් තිබ්බුවේද? අම්බලන්ගොඩ ප්‍රාදේශ සභාවේ එක කාන්තාවක්වත් නැහැ. පාර්ලිමේන්තුවේ කට්ටියක් ඉන්න කවුද?
එක්ක තාත්තා මැරිලා එක්ක මහත්තයා මැරිලා. ඔච්චරයි. නේද? වෙන අය කවුරුත් නැහැ. එක්ක තාත්තගේ පිටින් එක්ක මහත්තයාගේ පිටින්. අපි නිකන් ගත්තොත් සුමේදාජී ජයසේන මහත්තයා മന്ത്രി මහත්තයා මිය ගියා නෝනා ආවා. පනාන්දු පුල්ලගේ මහත් නෝනා නේද? පනාන්දු පුල්ල මිය ගියා නෝනා ආවා. අතුකෝරල මිය ගියා නංගි ආවා. වන්‍යාරච්චි මිය ගියා පවිත්‍ර ආවා. ඊට පස්සේ අරේ අනුරාධපුරේ චන්ද්‍රා බණ්ඩාර තාත්තා දුව චන්ද්‍රානි බණ්ඩාර ආවා. ඒ ඔහොම තමයි වැඩිපුරම ඉන්නේ. එනිසා අපේ රටේ දේශපාලනයේ කාන්තාවන්ගේ නියෝජනය ඇවිල්ලා තියෙන එක්ක තාත්තගේ පිටින් එක්ක මහත්තගේ පිටින්. හැබැයි ඒ වෙනුවට අපේ ප්‍රාදේශ සභාව ඇතුලේ කාන්තාවන්ගේ නියෝජනය ශක්තිමත් කරන්න ඕනකම තිබෙනවා. අන්නේ නියෝජනය ශක්තිමත් කර ගැනීම වෙනුවෙන් මේ ඡන්ද ක්‍රම වෙනස් වුණා. හොඳ නරකද? හොඳ නැද්ද? හොඳයි. මේ ඉන්නේ අපේ සහෝදරියන් ටික තමයි නායකත්ව දෙන. හොඳයි. වැඩිපුර කාන්තාව යවන්න තමුන්වන්සලා කටයුතු කරන්න කියලා අපි ඉල්ලනවා. මුද අපේ රටේ දේශපාලන සක්‍රීය දායකත්වයකට අපේ රටේ කාන්තාවන් එන්න ඕනකම තිබෙනවා. එතකොට කොට්ටාසල മന്ത്രിවරයෙක් ලැබෙනවා. මනාපේ අයින් වෙනවා. ඒ විතරක් නෙවෙයි කාන්තා නියෝජනය වැඩි වෙනවා. ඒ විතරක් නෙවෙයි මොකද්ද වෙන්නේ? ඒ විතරක් නෙවෙයි മന്ത്രിවරු ගාන තීරණය කරන්නේ සමානුපාතිකව. ගහන හැම ඡන්දයකටම බලයක් තිබෙනවා. කොට්ටාසේ දිනුවොත් മന്ത്രിවරයා ෂුවර් දිනන්න නැති ඡන්දවලට മന്ത്രിවරු ලැබෙනවා. එනිසා ගහන හැම ඡන්දයකටම සමාන බලයකුත් ලැබෙනවා. සමානුපාතික ඡන්ද ක්‍රමයක් 100%. ඔන්න ඔය ඡන්ද ක්‍රමය සැප්තැම්බර් මාසයේ 23 වෙනිදා සම්මත කරා. සම්මත කරනකොට අපි ඡන්දෙත් දුන්නා. දෙන්න එපා දෙක. දෙන්න ඕන අපි දුන්නා. හැබැයි මහින්ද මහත්තලා විරුද්ධ වුණේ නෑ. ඒ කට්ටිය නොදී හිටියා. අපි දුන්නා. අපි පක්ෂයිනේ. මොකද ඒ ඡන්ද ක්‍රමය ඕන. අපි නොදීලා හිඳලා හරියන්නේත් නෑ. ඕක හදන වැඩේ වැඩිපුර කරේ පක්ෂේ. ওই ඡන්ද ක්‍රමීම නොදී ඉඳලා හරියනවද? එනිසා අපි ඡන්ද ක්‍රමයක් හරියට හැදුවා. සීමා නිර්ණය හරියට හැදුවා. ඡන්ද ක්‍රමය සම්මත කරා. සීමා නිර්ණය අවසන් කරා. ඊට පස්සේ නව ඡන්ද ක්‍රමයට අනුව ඒ පළාත් පාලන ආයතනවල മന്ത്രിවරු සංඛ්‍යාවයි පළාත් පාලන ආයතන ගැසට් කරන්න ඕන. ඒක පහුගිය නොවැම්බර් මාසේ 1 වෙනිදා ගැසට් කරා. නොවැම්බර් මාසේ 1 වෙනිදා ගැසට් කරා. හොඳයි. ඊට කලින් ඡන්ද ක්‍රමය ඉවර කරලා දුන්නා. සීමා නිර්ණය අවසන් කරලා දුන්නා. එතකොට තිබා ගැසට් කරන්න ඕන ඇමති. කවුද අපිට මතකයි මැතිවර කොමසාරිස්තුමා කිව්වා දැන් බෝලේ තියෙන ඇමති ගාව දැන් ඇමති බෝලේ නේද කලිසමේ අතුල්ලා ඉන්නවා කිව්වා. කිව්වනේ නේද? කොමසාරිස්තුමාගේ ඉතින් අමුතු කටනේ. නේද? එතුමා කිව්වා දැන් බෝලේ කලිසමේ අතුල්ලා ඉන්නවා කිව්වා ඇමති. හැබැයි නොවැම්බර් මාසේ පළඳ ගැසට් එක ගැහුවට පස්සේ බෝලේ අතට ආව කාගේ අතටද ආවේ? කොමසාරිස්තුමාගේ අතට ආවා. ඊට පස්සේ කඩිමුඩිය ගිහලා නඩුවක් දැම්මා. ඒකනේ මේ හුටපටේ උනේ. තේරෙනවද මං කියන්නේ? නඩුවක් දැම්මා. නඩුව දැම්මේ කවුද? නඩුව දැම්මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයාගේ කට්ටිය. බණ්ඩාරවැල කෙනෙක් හිටියා නඩුවේ. ඒ ඩිලාන් පෙරගේ ගෝලයා RB එකේ වැඩ කරන්නේ. පඬුවස්නුවර හිටියා තව එක්කෙනෙක්. ඒ සාන්ත බණ්ඩාරගේ ගෝලයා පාරවල් කොන්ත්‍රාත් කරන්නේ. තව එක්කෙනෙක් හිටියා දෙනියායේ ලක්ෂ්මණ යාපාගේ පුතා පසඳ යාපාගේ සම්බන්ධීකරණ ලේකම්. තව කෙනෙක් හිටියා උඩවලවේ. මේ සැරේ ඡන්දෙ ඉල්ලන්න ඉන්නවා ශ්‍රී ලංකාවේ. කට්ටිය කුමන්ත්‍රණයක් කරලා නඩුවක් දැම්මා. නඩුවේ තීරණයක් ඇවිල්ලා මොකද කරේ? අර සීමා නිර්ණ වාර්තාව අත්හිටෙව්වා. ඔන්න වෙච්ච ඉතින්. එතකොට දෙගිඩියාවක් ආව ඡන්දේ කල්ලියයි කියලා නේද? එමනේ දුන්නේ. ආවන් නිකන් නේද? එතනින් පස්සේ තමයි අර මාතෘක හැදුනේ ඡන්දේ තියෙයිද නැද්ද? නේද? අපි සහතිකයක් දුන්නා. සහතික වශයෙන් ඡන්දේ තියෙනවා. තියන්න ජනාධිපතිතුමා ඉස්සරහයි තියාගෙන පාර්ලිමේන්තුවේදී හොඳේ. එදා තිබිය පරිසර හා මාවැලි අමාත්‍යාංශයේ විවාදේ. අපි දන්නවා මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එදාට පාර්ලිමේන්තුවට එන බව. අපේ සහෝදරු දෙන්නෙක් තිබ්බා පාර්ලිමේන්තුවට හැරෙන වටරවුමේ ජයන්තිපුර හන්දි. තියලා කිව්වා ඔය හරියෙන් එනකොට මෙහාට කෝල් එකක් දෙන්න කිව්වා. ඒ හරියෙන් එනකොට අපිට කෝල් එකක් දුන්නා. අපි පටන් ගත්ත කතාව. පටන් ගන්නකොට මෛත්‍රීපාල මහත්තයා ඇතුළේ. මතකද? ඒවා නිකන් වුණා නෙවෙයි හොඳ ඇතුළේ තියාගෙන දුන්නා. කරුණා කරලා ඉල්ලා අස්කර ගත්තේ නැත්නම්
අපේ රටේ දේශපාලනය නව දිශාවකට පරිවර්තනය වෙන්න නියමිතයි කියලා. පහුගිය පව් මේ ඕන නැති දේවල් කරගන්න ගිහිල්ලා. පහුගිය 30 වෙනිදා අධිකරණයට ගිහිල්ලා නඩුව ඉල්ලාස් කරගත්තා. හරිනේ. අද මැතිවරණ කොමසාරිස්තුමා නිවේදනය නිකුත් කරා රටේ සියලුම පළාත් පාලනවල මැතිවරණේ පෙබරවාරි මාසේ 17 වෙනිදාට පෙර පරණ සැලසුමේ තිබේ ජනවාරි මාසේ 27. හැබැයි ජනවාරි මාසේ 27 දැන් තියන්න බෑ. මොකද මේවා මේ වගේ නාම යෝජනා ගන්න වෙන්නේ පරණේ වගේ. දැන් මේ අම්බලන්තොට අනිත් ඒ වගේ නාම යෝජනා 14 11 14 ගන්නව නේද? දැන් අපේ සිසි සහෝදර පරක්කු වෙලාවේ අනිත් ප්‍රාදේශ සභා 4 අපමුදල් බඳින්න ගිහිල්ලා. ඒ වගේ අපමුදල් බඳින්න ඕන මේ 8 වෙනිදාට කලින්. ඉතින් අපි ඒ වගේ දැන් අපමුදල් බැන්දා. හරිද? එතකොට ඒ වගේ නාම යෝජනා ගන්නවා 11යි 14යි අතර. මේකේ නාම යෝජනා ගන්න ඉඩ තියෙන බොහෝ දුරට 18යි 21යි අතර අම්බලන්තොට. ඒතර මේ දෙසැම්බර් 18 21 නාම යෝජනා ගත්තාම ජනවාරි 27 ඡන්දෙ තියන්න බෑ. ජනවාරි මාසේ 27 වෙනිදා පනිනවා. අපි ඉල්ලලා තියෙනවා සෙන්සුරාදා දිනක ඡන්දෙ තියන්න කියන. ඊළඟ තියෙන පෙබරවාරි 3. ඉතින් පෙබරවාරි 3 ඡන්දෙ තියන්න බැරි වෙයි. පෙබරවාරි 4 නිදහස් උත්සවය. ඒතර පොලිසිය ගොඩක් අය ඉස්කෝල ගොඩක් යොදා ගන්නවා නිදහස් උත්සවය. නේද? පෙබරවාරි 3 නෙවෙයි. දැන් කොමසාරිස්තුමා කියලා තියෙනවා පෙබරවාරි 17ට කලින්. පෙබරවාරි 3ට පස්සේ 17ට කලින් එහෙනම් කවද්ද? පෙබරවාරි 10 වෙනි සෙනසුරාදා. ඕන් ඡන්ද. බලමු ඉතින් නේද? එක්ක 10 එක්ක 17. හැබැයි අපි හිතන්නේ බෝධුට පෙබරවාරි 10 නේද? ඒ කියන්නේ 3 වෙනිදා සෙනසුරාදා තියන්න බෑනේ. 4 ඇවිල්ලා නිදහස් උත්සවේනේ. එහෙනම් ආයෙ 10 වෙනි සෙනසුරාදා. ඉතින් මැතිවරණ කොමසාරිස්තුමා කියලා තියෙන දැන් 17 වෙනිදාට කලින් තියනවා කියලා. 3 වෙනිදාට පස්සේ 17ට කලින්. එහෙනම් 10 තමයි. හරිද? බලමු ඒක දැනගන්න පුළුවන් තව ටික දවසකින්. නමුත් පෙබරවාරි 10 ඡන්දෙ තියෙන්න පුළුවන්. ඒ නිසා දැන් තවදුරටත් ඡන්දෙ තියෙනවාද නැද්ද කියලා සැකයක් තියාගන්න ඕනේ අපි කවුරුවත්. ජනතා විමුක්ති පෙරමුණ මැදිහත් වෙලා තමන්ගේ පළාත් පාලන ආයතන වලට නියෝජිතයන් පත් කර ගැනීමේ ඡන්දය දිනා දීලා තමයි අද අපි අම්බලන්තොට රැවිලා තිබෙන්නේ. ඒ ඡන්දේ දිනා දීපු ඡන්දයක් මේක. ඡන්ද ක්‍රමය හදලා සීමා නිර්ණය වෙනස් කරලා ඒ වගේම නඩු අයින් කරවලා මැතිවරණ කොමසාරිස්තුමා ඡන්දේ ප්‍රකාශයට පත් කරලා තමයි දැන් තියන්නේ. ඒ නිසා කවුරුවත් දෙගිඩියාවක් තියන්න ඕනේ ඡන්දේ තියෙද නැද්ද? ඕක තමයි ඡන්දේ කතාව. නේද? ඡන්දිය. ඊළඟ කතාවක් එනවා මෛත්‍රී මහින්ද මගුල හරියයිද? මොකද හිතින්නේ? අපිට මොකෝ හරි ගියත් එක නැතත් එකයි. අපිට වැඩක් නැහැ. ඇයි? ඒගොල්ලෝ අතර තියෙන ප්‍රතිපත්තිමය ප්‍රශ්නයක් නෙවෙයි. අපිට තියෙනවා මහින්ද මහත්තයාගේ ප්‍රතිපත්ති වලට වඩා මෛත්‍රීපාල මහත්තයාගේ ප්‍රතිපත්ති හොඳයි. මෛත්‍රීපාල මහත්තයාගේ ප්‍රතිපත්ති වලට වඩා මහින්ද මහත්තයාගේ ප්‍රතිපත්ති හොඳයි නම් අපිට එකක් ඕක ගැන බලන්න ඕන. හැබැයි මෙතන තියෙන ප්‍රතිපත්ති ප්‍රශ්නයක් නෙවෙයි මතක තබා ගන්න. ප්‍රතිපත්ති ප්‍රශ්නයක් තියෙනවා නම් මහින්ද මහත්තයාගේ ගෝලයක් වෙලා හිටපු මහින්ද අමරවීර කොහොමද මෛත්‍රීපාල ගාව ඉන්නේ? ප්‍රතිපත්ති ප්‍රශ්නයක් වෙන්න බෑනේ. ප්‍රතිපත්ති ප්‍රශ්නයක් තියෙනවා නම් මහින්ද මහත්තයාගේ ආණ්ඩුව බිඳවට්ටන්න නේද? වැඩිපුරම භාවිතා වුණු කට මොකද්ද කියලා ඇහුවත් SP ගේ කටනේ. නේද? ඒ SP කොහොමද අද මෛත්‍රීපාල මහත්තයා ගාව ඉන්නේ? ප්‍රතිපත්ති වෙනස් නම්. ඒ ප්‍රතිපත්ති වෙනස් නම් හරිද? අර නාකොටික් එකෙන් ගිහිලා ගේ වටලනකොට කුඩු තියනවාද කියලා හොයන්න. ඒ නිමල්ලන්ස ඒ ගෙදර ගිහිල්ලා නේද? පොලිසියෙන් වටලනකොට හෙලිකොප්ටරෙන් බහපු මහින්ද හෙලිකොප්ටරෙන් බැස මහින්ද මහත්තයා දෙන්නේ. ඒ නිමල්ලන්සයි නේද මෛත්‍රී මහත්තයා ගාව. ඉතින් ප්‍රතිපත්ති වෙනස් වෙන්න පුළුවන්. නේද? දැන් ප්‍රතිපත්ති වෙනස්කමක් ඒගොල්ලෝ ගාව නැහැ. එහෙනම් මොකද්ද ඒගොල්ලෝ ගාව තියෙන අරෝව? මොකද්ද මේ මෛත්‍රීපාල සිරිසේන මහත්තයා මහින්ද මහත්තයා ගාව තියෙන අරෝව? ප්‍රතිපත්ති අරෝවක් නෙවෙයි. මෛත්‍රීපාල මහත්තයාට තියෙන කේන්තියක්. මොකද්ද කේන්තිය? එතුමම කිව්වනේ වේදිකාවේ ගොඩක් දවස්වල. එතුමා ඇමතිකම් කරන කාලේ එතුමාට ඇමතිකම කරන්න දුන්නේ නැහැ කිව්වා. කිව්ව නේද? එතුමා ගෙනාවා කිව්වා මොකද්ද? දුම්කල පනත ගෙනාවා කිව්වා. පනත දුන්නා කිව්වා නීතිපති දෙපාර්තමේන්තුවට පනතට වෙච්ච දෙයක් නැහැ කිව්වා. නොකිය කිව්වේ බැසිලා උස්සලා කියලා. හරි ඕක තමයි කිව්වා අපි දන්නවනේ. ඒ කියන්නේ බැසිල් රාජපක්ෂ ඉස්සුවලු පනත කිව්වනේ කාලයක් ඇවිල්ලා. මං හදපු පනතක් නැහැ. ඒකෙන් කියන්නේ මොකද්ද? මම මොරගහ කන්දර ගිහිල්ලා මුල් ගල තියලා එනකොට වාරි මාර්ග අමාත්‍යංශය අයින් කරලා නේද චෞක්‍ය අමාත්‍යංශය දුන්නලු. මතකද කිව්වා?
ඒ කියන්නේ මොරගහ කන්ද ජලාශයේ තියෙන වාරි මාර්ග මහවැලි අමාත්‍යාංශයට ඒ වාරි මාර්ග මහවැලි අමාත්‍යාංශයෙන් මොරගහ කන්දර මෛත්‍රීපාල මහත්තයා මුල් ගලා තියලා දින කිහිපයක් යනකොට ඇමතිකම නැති වෙලා සෞඛ්‍ය ඇමතිකම දුන්නලු. එහෙනම් තියෙන්නේ මොකද්ද? මහින්ද මහත්තයාගේ ඇමති මණ්ඩලයේ ඉන්නකොට එතුමාම සිද්ධ කෙනෙහිලකම් ටිකක් තියෙනවා. වැඩ කරන්න දුන්නේ නැහැ කියලා. නේද? ඒ විතරක් නෙවෙයි ජනාධිපති ඡන්දෙට ඉදිරිපත් වෙච්ච නිසා එතුමම කිව්වා බැරි වෙලාවත් ජනාධිපති ඡන්දෙ පෙරදුනා නම් ජනාධිපති ඡන්දේ බැරි වෙලාවත් මෛත්‍රීපාල මහත්තයා පෙරදුනා නම් වෙන්න තිබ්බේ මොකද්ද කියලා එතුමා කිව්වා නේද? දැන් ඔය ජනවාරි මාසේ 8 වෙනිදා ඕගොල්ලෝ ඡන්ද ප්‍රතිඵල ඇහුවේ කොහෙද? 2015 ජනවාරි මාසේ 8 වෙනිදා මේ අම්බලන්තොට කට්ටිය ඡන්ද ප්‍රතිඵල ඇහුවේ කොහෙද? තමන්ගේ ගෙදර. එහෙම නේද? යාළුවෝ ටිකක් එක්ක ඉතලා ගෙදර ප්‍රතිඵල ඇහුවා. ජනාධිපති අපේක්ෂක මෛත්‍රීපාල මහත්තයා ඇහුවේ කොහෙද? දොඩංගස්ලන්දේ පොල්වත්තට. හැංගිලා හිටිය කුරුණෑගල දොඩංගස්ලන්දේ. හරිද? ඉතින් පොල්වත්තක හැංගිලා තමයි ජනාධිපති අපේක්ෂක ඡන්ද ප්‍රතිඵල ඇහුවේ. එතුමා මේ ඊයේ පෙරේදත් පන්දක වේදිකාවක් කියනවා බැරි වෙලාවත් එතුමා පරාද වුණා නම් අඩි 6ක් පොළොව යටලු. කිව්ව නේද එහෙම? එහෙනම් තියෙන මොකද්ද? පෞද්ගලික කොන්තරයක් තියෙනවා. බැරි වෙලාවත් පෙරදුනා නම් මොකද වෙන්නේ? එතුමා ඝාතනය වෙනවා කියලා එතුමා කියනවා. වැඩ කරන කාලේ ආණ්ඩු වෙන කල වැඩ කරන්නත් දුන්නේ නැහැ. ඒ නිසා පුද්ගලික කොන්තරයක් තියෙනවා. මහින්ද මහත්තයාට කොන්තරයක් තියෙනවා. මොකද්ද කොන්තරේ? එතුමම කියන පරිදි මේ එකට ආප්ප කාලා හිටපු කෙනා මේ බලනකොට ගියානේ. කිව්වේ නැද එහෙම? ඒක හරි නෑ වගේ නිකන් නේද? යා තේරමංගිනේ මේ එකට ආප්ප කාලා අප්පා ගියානේ. කිව්ව නැතුමනේ. ඉතින් මේ එකට කාලා ගියානේ. ගියා විතරක් නෙවෙයි නේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් මොකද වුනේ? ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් එක්සත් ජාතික පක්ෂයත් එක්ක එකතු වෙලා ජනාධිපති අපේක්ෂකයා වෙලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායක මහින්ද රාජපක්ෂ මහත්තයා පරාද කරා. ඒකේ කේන්තියක් තියෙන මහින්ද මහත්තයාට. ඒ විතරක් නෙවෙයි. ආය ගැටයක් ගෙවුවා අගෝස්තු මාසෙ. මහචන්දෙදි. කමක් නෑ ජනවාරි මාසේ අප්සෙට් එකක් ගියාට අගෝස්තු මාසේ අපි එකට යන් කියලා ගැටයක් ගැහුවා. මොකද මෛත්‍රීපාල මහත්තයාගේ ඡන්ද ගාන වෙනම පේනවට ගැහුවා ගැටි. ගැටේට අහුණා මහින්ද මහත්තයා. අහුවෙලා අගෝස්තු මාසේ 16 ඡන්දේ 12 දොකද කිව්වා දිනුවත් අගමැතිකම නම් දෙන්නේ නැහැ කිව්වා. නේද? අනුරයාපා හිටියා ලේකම් නේද? ලේකම් අයින් කරා දුමින්ද ලේකම් කරා. නේද? සන්දානේ ලේකම් හිටියා. ඒ කාලේ සුසිල් ප්‍රේමජයන්ත එක රැයෙන් අයින් කරලා විශ්වවර්ණපාල ලේකම් කරා. ඊට පස්සේ තමයි මහින්ද අමරවීරට ආවේ. ඒ නිසා තියෙනවා කෝන්තරයක් තියෙනවා. තේරුණා මං කියන්නේ? වෙන ප්‍රතිපත්ති ප්‍රශ්න තියෙනවද? නෑ. ඒ නිසා ඒක දෙගොල්ල එකතු වුණොත් පුදුම වෙන්න එපා. මේ නිකන් නැන්දයේලිගේ ප්‍රශ්නයක් වගේ එකක්. නේද? නැන්දයේලි රණ්ඩු වෙනවා නැන්දයේලි යාළු වෙනවා. නැන්දම්මයේලි. ඒ වගේ ප්‍රශ්නයක් මෙතන තිබුණේ. ප්‍රතිපත්ති ප්‍රශ්නයක් නෙවෙයි. නේද? ඒ නිසා ඒගොල්ලෝ එකතු වෙන්න උත්සාහ කරමින් තිබෙනවා. අපි නම් කියන්නේ ඔකට මේ එක උත්තරය තියෙන්නේ. නේද? දැන් එකතු වෙන්න උත්සාහ කරමින් තිබෙනවනේ. දැන් මොකද කරලා තියෙන්නේ? පෙම් හසුන් මාරු කරගන්න ඕනේ. දෙපැත්තෙන් පත් කරා කපුව. මෛත්‍රීපාල සිරිසේන මහත්තයන් කපුව දුන්නේ 3 දෙනෙක් පත් කරා. නිමල් සිරිපාලයි, ලසන්ත අලගියවන්නයි, අනුර යාපයි. මේ පැත්තෙන් කපුව 3 දෙනෙක් පත් කරා. මහින්ද යාපයි, පවිත්‍රා දේවි වන්‍යාරච්චි, සීබී රත්නායකයි. කපුව කතා කරා. ලිපිත් හුවමාරු කරගත්තා. නේද? ඉතින් අපි දන්නේ නැහැ දැන් මොකද වෙලා තියෙන්නේ කියලා. හැබැයි මොනවා වුණත් අපිට කමක් නැහැ. අපි නම් කියන්නේ එක දෙයයි කරන්න තියෙන්නේ. දෙන්නම දාන්න උන කාමරීක. දාලා දොර ලොක් කරන්න උන. එළියේ. පැය 24ක් තියෙනවල කාමරේ. මහින්ද මහත්තයා මෛත්‍රීපාල මහත්තයා. කාමරේ තියලා එක්ක දෙන්නට කියන්න උන උඹලා බදාගෙන කෙලවර වැඩිල්ල එක්ක ගහගෙන කෙලවර වැඩිල්ල. අපිට මොකෝ? එක්ක දෙන්න බදාගෙන කෙලවර වුණත් එකයි ගහගෙන කෙලවර වුණත් එකයි අපිට වැඩක් නැහැ ඒවා. ඇයි? ඒවා අපේ ප්‍රශ්න නෙමෙයි මතක තබා ගන්න. එකතු වුණත් ජනතාවට ඇති වෙන සතක් නැහැ. වෙන් වුණත් ජනතාවට ඇති වෙන සතක් නැහැ. හරිනම් ඔය මෛත්‍රී මහින්ද විතරක් නෙවෙයි පූට්ටු කරන්න ඕන. ඔතෙන්ට ගිහිලා පූට්ටු කරන්න ඕන රනිලත් හරිනම්. ඒකට ඉවරයි ප්‍රශ්නේ අප්පා. නැද්ද? මේ බොරුවට ඉන්නේ. මේ එකම කඳවුරක පාර්ශ්ව තුනක්. මේ කඳවුරු තුනක් නෙවෙයි. එකම කඳවුරක
කණ්ඩායම් තුනක්. එහෙම නෙවෙයිද? මේ කඳවුරු තුනක්ද? මහින්දගේ කඳවුර, රනිල්ගේ කඳවුර, මෛත්‍රීගේ කඳවුර. මේ කඳවුරු තුනක් නෙවෙයි. මේ මොකද්ද? මේ ඇවිල්ලා එකම කඳවුරක කණ්ඩායම් තුනක්. එහෙම නැත්තම් මේ පක්ෂ බලන්න. මේ කඳවුරු දෙකක් නම් රටේ නායක ජනාධිපති ශ්‍රී ලංකාවේ නායකයා වෙලා අගමැති UMP නායකයා වෙන්න පුළුවන්ද? කඳවුරු නම් මේවා. එන කඳවුරු නෙවෙයි. දීවර ඇමති මහින්ද අමරවීර වෙලා දීවර නියෝජ්‍ය ඇමති වෙන්න පුළුවන්ද? කවුද? කවුද? දිලීප් පෙදාරච්චි නේද? කඳවුරු දෙකක් නම් එහෙම වෙන්න පුළුවන්ද? ඇමති මහින්ද අමරවීර නියෝජ්‍ය ඇමති දිලීප් පෙදාරච්චි. මේ කඳවුරු දෙකක් නෙවෙයි මේවා. ඕනෑම පක්ෂක බලගතුම තනතුර මොකද්ද? ඕනෑම පක්ෂක නිල වශයෙන් බලවත්ම තනතුර තමයි මහලේකම්. මහලේකම් තමයි බලවත්ම තනතුර. දැන් බලන්න ශ්‍රී ලංකා නිදහස් පක්ෂ එක කාලයක් මහලේකම් SP සානායක. SP සානායක ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් SP සානායක එක්කරෙන් එක්සත් ජාතික පක්ෂයට ගියා. 2001 දෙසැම්බර් මාසේ වගේ නේ. 2001 අග. ඉතින් පක්ෂ ලේකම් මාරු වුණා. පහුගිය දවස්වල මොකද උනේ ජනාධිපති ඡන්දෙදි? ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් මෛත්‍රීපාල එක්සත් ජාතික පක්ෂයට එනවා. එක්සත් ජාතික පක්ෂ මහලේකම් 37 නායක මහින්ද මහත්තයා ගාවට යනවා. ඒ හරි පුදුම වැඩක්. ගම්මල අපි හිතනවා දෙකක් මේවා කියලා. දෙකක් තුනක් කියලා. දෙකක් තුනක් නෙවෙයි. පක්ෂ බලවත්ම තනතුරු එහෙට මාරු වෙනවා මෙහෙට මාරු වෙනවා. එකට ආණ්ඩු කරනවා. ඒ නිසා මේවා කවදාවත් මතක තබා ගන්න මේවා කඳවුරු තුනක් නෙවෙයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මෛත්‍රී පිලක් එක්සත් ජාතික පක්ෂයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහින්ද පිලක් කඳවුරු තුනක් නෙවෙයි එකම කඳවුරක කණ්ඩායම් තුනක්. ඕන මොහොතක ඔක මිශ්‍ර වෙන්න පුළුවන්. දැන් හෙට අනිද්දා මේ දැන් මොකද්ද? දැන් මේ කාලය ඇවිල්ලා තුන් පිම්ම පණින කාලේ. ඡන්දයක් එනකොට පණිනවා. දැන් හෙට අනිද්දා බලන්නකො මොකද වෙන්නේ කියලා. දැන් ඉතින් ටීවී වල වාර්තා ඒවා. ඉතින් නේද? මහින්ද මහත්තයාගේ පිලෙන් කෙනෙක් මෛත්‍රීගේ පිලට යයි. මෛත්‍රීගේ පිලෙන් කෙනෙක් මහින්ද පිලට එයි. හෙට අනිද්දා බලන්න මොකද වෙන්නේ කියලා. පත්තරවල පොල් ගෙඩි අකුරු වෙයි. රූපවාහිනී වල ප්‍රවෘත්ති වෙයි. ඒ පැනපු කෙනෙක් ගෙනලා ටීවී සංවාද කරයි. එහෙම කරනවන්නේ පැනපු හැටි. අපිට මොකෝ? මහින්ද මහත්තයා ගාව හිටියත් එකයි, රනිල් ගාව හිටියත් එකයි, මෛත්‍රී ගාව හිටියත් එකයි. ඒවා අපේ ප්‍රශ්න නෙමෙයි මතක තබා ගන්න. ජනතාවට ඒකෙන් ඇති වෙන සෙතක් නැහැ. ඇයි? මේකම කඳවුර. නිසා අපේ රටේ දේශපාලන අපි හරිනම් ගෙනියන්න ඕනකම තියෙන කොතෙන්ටද? අපේ රටේ දේශපාලන හරිනම් අපි ගෙනියන්න ඕන මහින්ද රනිල් මෛත්‍රී එකට පුට්ටු කරවන්න ඕන. දැන් නිකන් එකට පුට්ටුයි වගේ නේද නිකන්? නෑ නැද්ද? දැන් ඔන්න පුට්ටු වෙන විදිය නිකන් බැලුවොත් පුට්ටු වෙන විදිය මහින්ද අමරවීර දීවර ඇමති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෛත්‍රී පිල නේද? ඒ වගේම මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද රාජපක්ෂ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී බුලත් කොලෙන් ඉල්ලුවේ. දැන් එතන මොකද වෙලා තියෙන්නේ? එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහත්තයා මහින්ද මහත්තයාගේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර ආණ්ඩුවේ දීවර ඇමති ආණ්ඩුවේ දීවර නියෝජ්‍ය ඇමති UMP දිලීප් පෙදාරච්චි පුට්ටු වෙලා නේද? නැත්ද? මේක පුට්ටුවක්. ඒ කියන්නේ හැමදාමත් මේගොල්ලෝ එකට හිටපු අය. දැන් තමයි අපිට ඒගොල්ලෝ එකට පේන්න පටන් ගන්නෙ. තාමත් ටිකක් වංගුනේ. තාම නිකන් කන මෙහෙම අල්ලනකොට මෙහෙම අල්ලලා වගේනේ පේන්නේ. එහෙනම් තාමත් හරියට මහින්ද රාජපක්ෂ මහත්තයා මහින්ද අමරවීර අතර පුට්ටුව පේන්නේ නැහැ. හැබැයි හරි පැහැදිලි මොකද්ද? මහින්ද රාජපක්ෂ මහත්තයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා රනිල් වික්‍රමසිංහ මේ ආණ්ඩුවේ අගමැති මෛත්‍රීපාල මේ ආණ්ඩුවේ නායකයා ජනාධිපති. ඉතින් මේ තියලා නේද මොකක් හරි පුට්ටුවක්. අපිට නිකන් පොඩි දහං ගැටයක් එතන තියෙන. හරියටම ගැටේ පේන්නේ නැහැ. ගැටේ ගහපු තැන. හැබැයි හරියට පැහැදිලි කරපුවාම මේක නිකන් නේද?
අර මාදැල්ල නෑ ගහනවා මුතු ගැටයක් නේද ගහනවා නේද? අන්න ඒ જાතිය ගැටයක් නේ. අපිට ගහන්න බෑ. ඒ නාවික හමුදා මම දැන් අපේ සහෝදරයෙක් කිව්වා මෙතන. නාවික හමුදාවේ ගහන්න උගන්වන ගැට නේ. මොකද මේ ගැටේ දන්නේ? තියනවා නේද එහෙම ගැට වර්ග ගන්නවා. ඔය නාවික හමුදාවේ වැඩ කරන අයට උගන්වනවා ගැට වර්ග. අපේ සහෝදරයා ඉන්න සහෝදරයා ඉන්න කාලේ මම කැම්ප් එකට ගියා. සහෝදරයා මට ඒ ගැට ගැන කියලා දුන්නා එදා නේ. ඒක මම දැනගත්තේ. හරිද? ඉතින් එහෙම ගැට වර්ග තියෙනවා. ඉතින් මේකත් එක වර්ගයක ඔය නාවික හමුදාවේ උගන්වන ගැටයකින් තමයි මේ තුන එකට පුට්ටු වෙලා තියෙන්නේ. ඒක හොඳයි මේ රටේ. ඒ නිසා අපිට තියෙන්නේ මොකද්ද? මේ කණ්ඩායම් තුනක් හැටියට ඉන්න එකම කඳවුර පරාජයටපත් කිරීම සඳහා ජනතා විමුක්ති පෙරමුණේ කඳවුර ශක්තිමත් කිරීම තමයි අද අපේ රටේ අභියෝගය. ඒක තමයි බාර ගන්න ඕන, ඒක තමයි කරන්න ඕන. වෙන මොකද්ද අපේ රටේ ඉතුරු වෙන දේශපාලන? මේ තරමට මේ කණ්ඩායම් තුන ඉතා හොඳින් පුට්ටු වෙලා තියෙන කාලයක් ලංකා ඉතිහාසයේ තිබුණේ නැහැ. ඉතා හොඳටම පුට්ටු වෙලා ඉන්න කාලෙ පෙන්වන වෙලාවේ ඒකට ඇරිව කඳවුර ශක්තිමත් කරන්න ඕනකම තිබෙනවා. ඒක තමයි මේ එකතුන් ගැන වෙන සාකච්ඡාව, රටේ සිද්ධ වෙන සාකච්ඡාව අපි ගන්න ඕන කෑල්ල නේද? අපිට වැඩක් නැහැ එකතු වෙනව නැද්ද පනිනවද නැද්ද නේද? විමල් වීරවංශගේ දැන් යාළුවෙක් තව පයින්ද යනවා. ලබන සතිය වෙනකොට මිනිහා පනි. හරිද? ඒව තමයි. හරිද? අපිට වැඩක් නැහැ ඒවා. අපේ අය මොකද නැත්ත කරන්නේ ටීවී එකට අත බලලා එයා පැන්න නේද කියලා මුළු දවසම ඒක සාකච්ඡාව වැඩක් නැහැ. හිටියත් එකයි පැන්නත් එකයි අපිට වැඩක් නැහැ. ඒක මම කියන්නා. ඒවර ඒගොල්ලන්ගේ ප්‍රශ්න. අපේ ප්‍රශ්න නෙවෙයි. නේද? ඒ නිසා ඔය එකතු වීම ගැන අපිට වැඩක් නැහැ. අපි කලබල කරන්න ඕනේ නැහැ. හරිනම් අපි උත්සාහ කරමු තුනම එකට පුට්ටු කරන්න මීට වඩා හොඳට පේන විදියට. නේද? උත්තර අපිට තියෙනවා. ඊළඟ තව ලොකු සාකච්ඡාවක් වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ගැන. ඒක මම චුට්ටක් වැඩියෙන් කියන්න. මොකද මේ ඡන්ද ව්‍යාපාර ඕකත් එක ගැට ගහන්න හදන නිසා. අපේ රට නිදහස හම්බුනේ 1948. අපි කියන අර්ධ නිදහස. සුද්දගී නිදහස කියනකට වඩා හොඳයි සුද්දගී 48. 48 සුද්ද යන්න කලින් අපිට 47 ව්‍යවස්ථාවක් ඇදුවා. ඒ ව්‍යවස්ථාවට අපි කියන මොකද්ද? සෝල්බරි ව්‍යවස්ථාව. එංගලන්තෙන් ආපු සෝල්බරි ස්වාමීවරයා ඇතුළු කණ්ඩායමක් අධ්‍යයනය කරලා අපේ රටේ ජාතිකයයි කියන නායකයන්ගෙන් අදහස් අරගෙන 48 අපිට ව්‍යවස්ථාවක් ඇහුවා. 47 ඒ සෝල්බරි ව්‍යවස්ථාව රටේ ජනතාවගෙන් ඇහුවද? කාගෙන් ඇහුවද? නෑ. සුද්දා ඕන එක හදලා දීලා ගියා. ඒ වගේ මේ 47 ව්‍යවස්ථාව අයින් කරන්න නම් පාර්ලිමේන්තුවේ 3/2 බලයක් ඕනකම තිබ්බා. 56 මහ ඡන්දෙදි 3/2 කාටවත් ආවේ නෑ. 60 ආවේ නෑ. 65 ආවේ නෑ. 70 සිරිමාවෝගේ ආණ්ඩුවට ආවා 3/2 බලයක්. සිරිමාවෝගේ ආණ්ඩුව මොකද කරේ? ඒ සෝල්බරි ව්‍යවස්ථාව වෙනස් කරා පාර්ලිමේන්තුවේ 3/2ක් තිබු නිසා නේද? ව්‍යවස්ථා මණ්ඩලයක් හදලා ව්‍යවස්ථා මණ්ඩලය රැස්ුනේ නවනගර ශාලාවේ කොළඹ. කොළඹ නවනගර ශාලාවේ එකතු වෙලා ඒගොල්ලෝ සාකච්ඡා කරලා 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා අලුත් ව්‍යවස්ථාවක් ගෙනාවා පාර්ලිමේන්තුවේ 3/2කින්. අපෙන් ඇහුවද? කාගෙන් ඇහුවද නැහැ. නේද? පාර්ලිමේන්තුවෙන් 3/2ක් ගත්තා. ඒගොල්ලෝ ව්‍යවස්ථාවක් හදලා පාර්ලිමේන්තුවෙන් අනුමත කරලා කිව්වා ඒකට කියනවා අපි 72 ජුනි මාසේ 22 වෙනිදා එක පාර්ලිමේන්තුව සම්මත කරා. ඒකට අපි කියනවා ජනරජ ව්‍යවස්ථාව. ඊට පස්සේ 70 සිරිමා මැතිනියට 3/2ක් ආවා වගේම 77 JRට 6/5ක් ආවා. JR මොකද කරේ? JR අර ව්‍යවස්ථාව වෙනස් කරා පාර්ලිමේන්තුවේ තියෙන 6/5 උපයෝගී කරගෙන. ජනතාවගෙන් ඇහුවද? 78 ව්‍යවස්ථාව ඕනද නැද්ද කියලා ඇහුවද? හොඳද නරකද කියලා ඇහුවේ නැහැ. ඒ නිසා සෝල්බරි ව්‍යවස්ථාව 72 වෙනස් කරේ පාර්ලිමේන්තුවේ ඔලුගොඩි වලින්. 72 ජනරජ ව්‍යවස්ථාව වෙනස් කරේ JR ජයවර්ධන පාර්ලිමේන්තුවේ ඔලුගොඩි වලින්. හැබැයි JR ජයවර්ධන සාමාන්‍ය මිනිස්සෙක් නෙවෙයි ධනපති. අපේ ලංකාවේ මෑත කාලේ පහළ වුණු හොඳම ධනපති චින්තකයා. එයා 78 ව්‍යවස්ථාව හදන ගමන් එයා දැම්ම 78 ව්‍යවස්ථාව අයින් කරන්න ඕන ක්‍රමයක්. කොහොමද අයින් කරන්න ඕන? 78 ව්‍යවස්ථාව වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවේ 3/2 විතරක් නැති. පාර්ලිමේන්තුවෙන් 3/2කින් සම්මත වෙලා ජනතාවගෙන් ජනමත විචාරණයකින් සම්මත වෙන්න ඕන. ඔන්න වැඩි. තේරුණාද වැඩි? එහෙනම් දැන් 78 ව්‍යවස්ථාව වෙනස් කරන්න තියෙන්නේ කොහොමද? 78 ව්‍යවස්ථාව වෙනස් කරන්න තියෙන්නේ වෙන කිසිවකදී නෙවෙයි පාර්ලිමේන්තුවේ 3/2 සම්මත වෙලා
ජනතාව අනුමත කරන්න ඕන. ජනතාව පරාද කරොත් 78 ව්‍යවස්ථාවම. ඒකට කියනවා 78 ව්‍යවස්ථාව දාලා තියෙන අන්තිමට වගන්තියක් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කරන්නේ කෙසේද? 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පරිච්ඡින්න කරන්න නම් පාර්ලිමේන්තුවේ 3/2 හා ජනමත විචාරණයකින් අනුමත විය යුතුය. එසේ නැතුව 78 ව්‍යවස්ථාව වෙනස් කරන්න බෑ. එහෙනම් මේ අලුත් ව්‍යවස්ථාව සම්මත කරන්න අවස්ථාව වෙන්නේ කොහොමද? කොහොමද අවස්ථාව වෙන්නේ මේ අලුත් ව්‍යවස්ථාව සම්මත කරන්න? ජනතාවගේ කැමැත්තකින් විතරයි. එනිසා පළමු වතාවට ජනතාවට අවස්ථාවක් එනවා රටේ ව්‍යවස්ථාව අපි කවුරුත් යටත් ඒකට. අපි 78 ව්‍යවස්ථාව පිළිගන්නේ නැහැ. හැබැයි අපි 78 ව්‍යවස්ථාව පිළිගත්තේ නැතුවට ඒකට යටත්. ඒකේ තියෙන විධායක ජනාධිපතිවරට යටත් නේද? විධායකවරයාගේ බලයට යටත්. ශ්‍රේෂ්ඨාධිකරණයේ තියෙන බලයට යටත් නේද? එහෙනම් අපි 78 ආණ්ඩු ව්‍යවස්ථාව පිළිගන්නේ නැතු වුණාට හැම පුරවැසියම ඒ ව්‍යවස්ථාවට යටත්. ව්‍යවස්ථාව කියලා කියන්නේ රටේ මූලික නීතිය. අපි හැමදෙනාම යටත් ව්‍යවස්ථාවට. ව්‍යවස්ථාවෙන් තමයි ජනාධිපතිවරට බලය ලැබිලා තිබෙන්නේ. ජනාධිපතිවරට නඩු දාන්න පුළුවන් ද බැරිද? බලය එන්නේ ව්‍යවස්ථාවෙන්. ශ්‍රේෂ්ඨාධිකරණයට බලය එන්නේ ව්‍යවස්ථාවෙන්. පාර්ලිමේන්තුවට බලය එන්නේ ව්‍යවස්ථාවෙන්. අල්ලස් කොමිසමට බලය එන්නේ ව්‍යවස්ථාව අර හදන පනත් වලින්. පොලිසියට බලය එන්නේ ව්‍යවස්ථාව අර හදන පනත් වලින්. හමුදාවට බලය එන්නේ ව්‍යවස්ථාව අර හදන පනත් වලින්. ඒ කියන්නේ ව්‍යවස්ථාව තමයි රටේ මූලික පැවැත්ම. ව්‍යවස්ථාවක් නැත්තත් මොකවත් නැහැ. නිකන් ජනාධිපති හිටියට වැඩක් නැහැ. ජනාධිපතිට තියෙන බලතල කියන්නේ කවුද? ව්‍යවස්ථාව. පාර්ලිමේන්තුවේ තියෙන්නේ මොනවද කියලා කියන්නේ මොකද්ද? ව්‍යවස්ථාව. ජනතාවට තියෙන අයිතිවාසිකම් මොනවද කියලා කියන්නේ කවුද? ව්‍යවස්ථාව. පොලිසියට තියෙන රාජකාරී මොනවද කියලා කියන්නේ මොකද්ද? ව්‍යවස්ථාවට අනුව හදන පනතකි. පොලිසියට ඕන දේවල් කරන්න බෑ. ඒක තමයි හිටපුවම පොලිස් නිලධාරීන් ගස් යන්නේ. ඕන නැති දේවල් කරලා. තේරෙනවද මං කියන්නේ? ඉතින් මේ ව්‍යවස්ථාව කියන්නේ මොකද්ද එහෙනම්? අපි හැමදෙනාම යටත් නීතිය. හැබැයි මෙතර කාලයක් අපි හැමදෙනාම යටත් නීතිය හැදුවා කොහොමද? අපෙන් අහන්න නැතුව. ජනතාවගෙන් අහන්න නැතුව. 47 හැදුවේ සෝල්බරි ස්වාමීවරය. 72 හැදුවේ පාර්ලිමේන්තුව. 78 හැදුවේ පාර්ලිමේන්තුව. මේ වෙලාවේ ජනතාවට අවස්ථාවක් තියෙනවා. තමන්ගේ ව්‍යවස්ථාවට තමන් කැමතිද නැද්ද කියලා හොයලා බලන්න. හොඳ නරකද ඒක? හොඳද නරකද? හොඳයි. ව්‍යවස්ථාව වෙනස් කරන විදිය හොඳයි. ඊළඟ තියෙන ප්‍රශ්නේ මොකද්ද? මේ ව්‍යවස්ථාව හොඳද නරකද? ඒකයි වෙනම එකක් නෙනේ. ව්‍යවස්ථාවක් ඕන සම්මත කරන විදිය හොඳයි. දැන් මොකද්ද තියෙන්නේ? දැන් පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාවේ තියෙන පියවර දෙකක්. එකක් ව්‍යවස්ථාව හදන වැඩි. දෙක ව්‍යවස්ථාව අනුමත කරන වැඩි. දෙකක් මේක. දැන් මේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථාව හදන වැඩි. මොකද කරේ? පාර්ලිමේන්තුව සම්මත කරා ව්‍යවස්ථාව හදන්න ක්‍රියාපටිපාටිය. රනිල් වික්‍රමසිංහල ආණ්ඩුවෙන් හදලා ක්‍රියාපටිපාටිය දැම්මා. අපි ඒ ක්‍රියාපටිපාටියට එහෙම එකඟුනේ නැහැ. අපි සංශෝධන දැම්මා. අපි තරක් නෙවෙයි දිනේශ් ගුණවර්ධන සංශෝධන දැම්මා. සංශෝධන දාලා ව්‍යවස්ථාවක් හදන ක්‍රියාපටිපාටිය පාර්ලිමේන්තුවේ හැදුවා. මොකක්ද නම් පාර්ලිමේන්තුව හැදුවේ? ව්‍යවස්ථාවක් හදන ක්‍රියාපටිපාටිය. සම්මත කරන ක්‍රියාපටිපාටිය. ඒක ව්‍යවස්ථාවේ තියෙන්නේ. මොකද්ද ව්‍යවස්ථාවේ හදන ක්‍රියාපටිපාටිය? මුළු පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් බවට පත් වෙනවා. පාර්ලිමේන්තුවම මේ හදන්න යන්නේ හොඳයි. සම්මත කරන්න නෙවෙයි. පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සභාවක් වෙනවා. ඊට පස්සේ ඕකෙන් අනු කමිටු 6ක් හැදුවා. ප්‍රධාන කමිටුවක් හැදුවා. මුදල් පිළිබඳ පරිච්ඡේද ලියන්න අනු කමිටුවක් හැදුවා. මානව හිමිකම් පිළිබඳ පරිච්ඡේද ලියන්න තව අනු කමිටුවක් හැදුවා. නීති හා සාමය පිළිබඳ අනු පරිච්ඡේද ලියන්න තව අනු කමිටුවක් හැදුවා. ප්‍රධාන කමිටුවට බලය බෙදීම ගැන, ඡන්ද ක්‍රමය ගැන, විධායක ජනාධිපති ධූරය ගැන මෙහෙයුම් කමිටුවට බාර වුණා. තේරුණාද දැන් එතකොට? ව්‍යවස්ථාවේ එක කොටස් අනු කමිටු 6කට බෙදලා ප්‍රධාන කමිටුව බාරගත්ත ඡන්ද ක්‍රමය හදන්නයි විධායක ජනාධිපතිවරු ගැනයි බලය බෙදීම ගැන කතා කරන්නේ. අනු කමිටු 6 ඔය මුදල් පිළිබඳ අනු කමිටුවේ සභාපතිත් බන්දුල ගුණවර්ධන. දැන් මේ ලියවිල්ල එක ඒවා කියනවා. ඒතර ව්‍යවස්ථාවේ මුදල් කියන කෑල්ල ලිව්වේ කවුද? මුදල් අනු කමිටුවේ සභාපති බන්දුල ගුණවර්ධන තමයි ඒකේ ප්‍රධානිය. මුදල් කෑල්ල ලිව්වේ. මෙහෙයුම් කමිටුවට ආවේ මොකද්ද? බලය බෙදීමත් ජනාධිපති ධූරයත් ඡන්ද ක්‍රමයක් හදන්න. ඒකේ කවුද ඉන්නේ? ඒකේ ජනතා විමුක්ති පෙරමුණ අපේ පක්ෂ නියෝජනය කරමින් මමත්
අපේ බිමල් රත්නායක සහෝදරයාත් ඉන්නවා. මහින්ද මහත්තයාගේ දිනේෂ් ගුණවර්ධනත් ප්‍රසන්න රණතුංගත් ඉන්නවා. එක්සත් ජාතික පක්ෂයෙන් ඉන්නවා, මුස්ලිම් කොංග්‍රසයෙන් ඉන්නවා, TN එකෙන් ඉන්නවා, මනෝගණේෂන්ලා ඉන්නවා. මේ ඔක්කොම ඉන්නවා මේකද? දැන් ඕගොල්ලෝ විශ්වාස කරනවද? ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන කමිටුවකින් මේ රට බෙදීමට අදාළ ලියවිල්ලක් එයි කියලා ඔයගොල්ලෝ හිතනවද? ඔය හැම දෙනාම රට බෙදෙන්න හදපු වෙලාවේ අතපය අකුලගෙන හිටපු අය රනිල් වික්‍රමසිංහ අන්තර්පාලන ගේනකොට, චන්ද්‍රිකාලා සුනාමි සහන මණ්ඩල ගේනකොට, රනිල් වික්‍රමසිංහ ගිවිසුම් ගහනකොට, උතුරු නැගෙන එකතු කරලා තියෙනකොට ඒ හැම වෙලාවම රට බෙදීමට එරෙහිව කටයුතු කරපු ව්‍යාපාරය තමයි ජනතා විමුක්ති පෙරමුණ අඛණ්ඩව. අපි මේක රට බෙදන්න කරුණු ගේන්නේ නැහැ මතක තබා ගන්න. ඊළඟ මොකද කරන්නේ? අර අනු කමිටු වාර්තා ටික මේ ප්‍රධාන කමිටුවට දෙනවා. ප්‍රධාන කමිටුව ඕකෙන් හදලා දැන් ප්‍රධාන කමිටුව අතුරු වාර්තා, ඔය අතුරු වාර්තාව කියලා කියන්නේ කතා වෙච්ච ඒවා ටික දැම්මා. ඊළඟ පාර්ලිමේන්තුවට දාන්න ඕන මොකද්ද? කතා වෙච්ච ඒ වගේද අවසන් විවාද තියෙනවා. අවසන් දින 6ක් විවාද කරා. 7 වෙනි දිනේ තියෙනවා ඊළඟ 11 වෙනිදා පාර්ලිමේන්තුවේ සෙනසුර මේ සඳුදා 11 වෙනිදා මේක විවාද කරලා කතානායකතුමා කියනවා මේ විවාදයේ ලක් වෙච්ච කරුණුද සැලකිල්ලට ලක් කරගෙන කෙටුම්පතක් හදලා දාන්න කියනවා. ඊට පස්සේ ව්‍යවස්ථා සභාවට ව්‍යවස්ථා කෙටුම්පතක් එනවා. කෙටුම්පත දින ගණනාවක් විවාද කරනවා. විවාද කරලා අන්තිමේට කතානායකතුමා කියනවා මේ විවාදයේ කරුණුද සැලකිල්ලට ලක් කරගෙන අවසන් කෙටුම්පතක් හදලා දාන්න කියනවා. ආයේ අවසන් කෙටුම්පතක් හදලා දාන ව්‍යවස්ථා සභාවට. අන්න එතනදී ඒකට ඡන්දය අහනවා. සම්මත කරන්න නෙවෙයි. ඒ කෙටුම්පතට එකඟද නැහැ. ඡන්දය අහනකොට පරදින්න පුළුවන්. පෙරදුනොත් විවස්ථාව එතනින්ම හබා. සරල බහුතරෙන් දිනන්න පුළුවන්. 3න් 2 නැහැ. එතකොට ආයක පාර්ලිමේන්තුවට යනවා. විවස්ථා සභාව පාර්ලිමේන්තුවට යනවා. පාර්ලිමේන්තුවෙන් 3න් 2ක් තිබ්බොත් ඒක යනවා කැබිනට් මණ්ඩලයට. කෙලින්ම විවස්ථා සභාවෙන්ම 3න් 2ක් තිබ්බොත් ඒක යනවා කැබිනට් මණ්ඩලයට. ඊට පස්සේ අර විවස්ථා හදන කමිටු වන කමිටු ඔක්කොම ඉවර වෙනවා. එහෙනම් මොකද්ද මේ වෙලා තියෙන්නේ? අපි ඔක්කොම එකතු වෙලා විවස්ථාවක් හදලා දෙනවා කැබිනට් මණ්ඩලයට. උත්තරයි. මේ යන්නේ හදන වැඩේ. තේර මං කියන්නේ. ඊට පස්සේ පටන් ගන්නවා සම්මත කරන වැඩේ. ඊට කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරන්න ඕන. ගැසට් කරන්න ඕන. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්න ඕන. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා සති දෙකක් තියන්න ඕන. කාට හරි අධිකරණයට යන්න ඉඩ දෙන්න ඕන. කවුරු හරි අධිකරණයට ගියොත් සති 3ක් දෙන්න ඕන නඩු තීන්දුව දෙන්න. අධිකරණ තීරණයක් ආවට පස්සේ පාර්ලිමේන්තුව විවාද කරන්න ඕන. පාර්ලිමේන්තුව 3න් 2ක් තිබ්බොත් පාර්ලිමේන්තුව 3න් 2 තිබ්බේ නැත්නම් එතනින් විවස්ථාව ඉවරයි. අය පාර්ලිමේන්තුව 3න් 2ක් තිබ්බොත් ජනාධිපතිවරයාට යවනවා දැන් මේක පාර්ලිමේන්තුවේ සම්මත වෙලා තියෙන්නේ ඔයා ජනමත විචාරණයක් ඇඳවන්න කියලා. ඒ කියන්නේ මේකේ දිනවලට ගියත් කොයි කාලෙ වෙයිද? මේකේ දිනවලට ගියත් ජූලි අගෝස්තු පනිනවා. මේ ආණ්ඩුව කොහොමද දිනවලට වැඩ කරන ආණ්ඩුවක් නෙවෙයි. කවදායිද දන්නේ. හැබැයි අපි උත්සාහයක් කරනවා හදන්න. නරකද? දැන් මේ කරන්නේ හදන වැඩේ. සම්මත මේ හදලා කැබිනට් මණ්ඩලයට දුන්නාම හදන්න හදපු ඔක්කොම ඉවරයි. ඊට පස්සේ සම්මත කරන වැඩේ. අන්න එතකොට මේක එනවා. එහෙනම් ඇයි මේ රට බෙදෙනවා කියලා කතාවක් ඇවිල්ලා තින්නේ ඇයි? ඔක තමයි මට කියන්න ඕන. දැන් මහින්ද මහත්තයලා මොකද්ද කියන්නේ ඡන්දෙදි? මහින්ද රාජපක්ෂ මහත්තයලාට ඡන්දෙදි කියන්න පුළුවන්ද? අම්බලන්තොට ප්‍රාදේශ සභාව මහින්ද මහත්තයාගේ පිළට දෙන්න අපි මේකේ හොරකම් නතර කරනවා කියන්න පුළුවන්ද? මා හොරාට ඇවිල්ලා පොඩි නේද? පොඩි හොරකම් ගැන කතා කරන්න පුළුවන්ද? බැසිල් රාජපක්ෂට කියන්න පුළුවන්ද හොරකම් නතර කරනවා කියලා? කියන්න බෑ. ජනතාව පිළිගන්නෙත් නැහැ. අම්බලන්තොට ප්‍රාදේශ සභාව අපිට දෙන්න. අපි මේ නගරය පිරිසුදු කරනවා කියන්න පුළුවන්. අපිට අහන්න තියෙන්නේ මොකක්ද? දැන් එනම් මේ මං හිතන්නේ 2001 ඉඳන්ම මේගොල්ලන්ට තියෙන්නේ නේ? 96 ඉඳන්ම. ඔව්. දිගටම ඒ කියන්නේ 91 මේ පළාත් පාලන ආයතන පිහිටපු දවසේ ඉඳන් 91 පිහිටපු දවසේ ඉඳන් අවුරුදු දෙකක් කර තිබේ මහින්ද මහත්තයලා අතේ. 91 ඉඳන් හිතන්නකො අවුරුදු 24ක්ම කරලත්
බැරි වෙච්ච එක ආයෙ කරන්න පුළුවන් කියලා කියන්න පුළුවන්ද? බෑ. ඊට පස්සේ ඇවිල්ලා කියන්න බලන්න නෑ මේ ප්‍රාදේශ සභාව අපි ජනතා හිතවාදී කාර්යක්ෂම එකක් කරනවා කියලා. කියන්න බෑ. ඇවිල්ලා කියන්න පුළුවන්ද මේ ප්‍රාදේශ සභාවේ විශාල නාස්තියක් වෙනවා අපි නාස්තිය නතර කරනවා කියන්න පුළුවන්? කියන්න බෑ. නේද? එහෙනම් මොකද්ද කියන්නේ? ඔන්න මහින්ද මහත්තයා කියන එක දැන් මං කියලා එනවා. දැන් 80 එකටම අද බදුල්ලේ මේක කියන්න ඇති. මං කියන්නම් කියන එක. මොකද්ද කියන්නේ ඇත්තේ? මේක ප්‍රාදේශ සභා ඡන්දේ වුණාට මේක පොඩි ඡන්දයක් වුණාට මේක පොඩි ඡන්දයක් ලෙස සලකන්න එපා. මේක රටේ ඉරණම තීන්දුව කරන ඡන්දි. අන්න ඉන්න බඩු ටික. මේක රටේ ඉරණම තීන්දුව කරන ඡන්දි. මේ ඡන්දෙන් පෙරදුනොත් ඒ කණ්ඩායම රට බෙදෙන ව්‍යවස්ථාව වෙනවා. රට බෙදෙන ව්‍යවස්ථාව වෙනක රට බෙදෙන එක වළක්වන්න නම් මහින්ද මහත්තයාට ඡන්දෙ දෙන්න. ඕක කියන්නයි මේක ගොතන්නේ. තේරුණාද වැඩි? ඔය ව්‍යවස්ථාව ඡන්දයක් තිබ්බේ නැත්නම් ඔය කිසි කතාවක් නැහැ. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? ඡන්දෙට ඇවිල්ලා කියන්නේ ඡන්දේ පොඩි තමයි. හැබැයි ඡන්දේ පොඩි වුණාට මේකේ රටේ ඉරණම තීන්දුව කරන ඡන්දේ රට එකට තියනවද බෙදෙනවද නැද්ද කියලා තීන්දුව කරන්නේ මේ ඡන්දෙන් බෙදෙන එකට විරුද්ධ නම් මහින්ද මහත්තයාට ඡන්දෙ දෙන්න. ඕක නෙවෙයි කියන්නේ. නේද? දේශප්‍රේමීන්ට ඡන්දෙ දෙන්න. මරු දේශප්‍රේමී. මහින්දානන්ද අලුත්ගමගේ දේශප්‍රේමිය. එංගලන්ත ගෙවල්. එයාපෝට් එකේ කඩ. නාවලපිටිය බස් ස්ටෑන්ඩ් එකේ ඉඩම් ඇල්ලුවේ. නාවල ගෙවල්. කිංස් රෝඩ් එකේ ගෙවල්. දේශප්‍රේමිය. තව දේශප්‍රේමිය කවුද? රත්තරන්. රෝහිත අබේගුණවර්ධන දේශප්‍රේමිය. අල්ලස් කොමිසමේ තියෙන නඩුව ලක්ෂ 400ක් තියෙන උපයාගත්තු විදිය කියන්න බැරුව. මහින්ද මහත්තයාගේ කාලේ නඩුව දැම්මේ. අල්ලස් කොමිසම එන්න කිව්වා විතරයි. රෝහිත අබේගුණවර්ධන ණයක් කෑව. ඒක මරු ණය. ණය කාලේ ඉස්පිරිතාලේ ගියා. අල්ලස් කොමිසම අධ්‍යක්ෂ ජෙනරල් හිටියේ. හරිද? මේ මහාධිකරණ මිනිසුරු රණසිංහ මහත්තයා. රෝහිත අබේගුණවර්ධන ඉස්පිරිතාලේ ගියා. රණසිංහ මහත්තයා අල්ලස් කොමිසමෙන් අයින් කරා මහින්ද මහත්තයා. ඔන්න කරපු විදිය රෝහිත බේරගන්න. දේශප්‍රේමී. මොන දේශප්‍රේමීන්ද මේගොල්ලෝ? බැසිල් රාජපක්ෂගේ දේපල තියෙනවා. හොයාගත්තු විදියක් කියන්න බෑ. මොන දේශප්‍රේමීන්ද? අර අපි නම් මේ මොන මිනිස්සුද කියලා හිතන්නකෝ. සල්ලි තියනවනේ අපි දුප්පත් වුණත් අපි අම්මා තාත්තගේ සොහොන හදන්නේ තමන්ගේ සල්ලි වලින් නේද? අම්මගේ තාත්තගේ සොහොන හදන්න තොරකම් කරපු අය දේශප්‍රේමීන්ද? බෑ ගෝඨාභය රාජපක්ෂ දඬුව තියෙනවා ලක්ෂ 980ක්. ලක්ෂ 980ක්. මම මේ ළඟදී යනකොට ඔය මොකද්ද මේ මැදමුල්ල හරියන් බලන් ගියා සොහොන ලක්ෂ 980ක්. 5000 වලින් තාප්පේ බඳින්න උන. එහෙම යන්න. නේද? ගඩොල් කපන්න ඕන 5000 අඹරලා. ඉතින් ලක්ෂ 980 සොහොන් හැදුවා. අධිකරණයට එන්න කෙනකොට ඒක මම පස්සේ කියන්න. අධිකරණයට එන්න කෙනකොට අභියාචන අධිකරණයට දීලා තීන්දුවකට මොකද්ද තීන්දුව? මරු තීන්දුව අභියාචන අධිකරණය දෙන්නේ. මොකද්ද කියන්නේ? ගෝඨාභය රාජපක්ෂ අත්අඩංගුවට ගන්න එපා කියලා තීන්දුව දෙනවා. මොන අධිකරණද මේවා? ඕනනම් කියන්න අධිකරණ අපහාස කරා කියලා දාන්න නඩුව. මේ කතා කරන්න ඕන අධිකරණය ඇතුලෙන් මේක. ඒ කියන්නේ අධිකරණයෙන් තීන්දුවක් දෙනවා අත්අඩංගුවට ගන්න එපා කියලා. මොන දේශප්‍රේමීන්? ඒ විතරක් නෙවෙයි. FCID එකෙන් පරීක්ෂණ යනකොට ගෝඨාභය රාජපක්ෂව හමුදා නිලධාරියෙක්. ඒවලා කිව්වා ගත්තු ගාන ගෙවන්නම් කියලා. FCID එක හාන් කියලා ඒකත් ගත්තා. ඒක අරන් තියෙන උනේ. ඇයි දැන් ඒක නඩු බහණ්ඩයක්. දැන් තමුන්වහන්සේලා ගමේ හොරෙක් හොරකම් කරනවා ටීවී එක. ටීවී එක හොරකම් කරාට පස්සේ කවුරු හරි ගිහලා පොලිසිය පැමිණිල්ලක් දානවා. හොරාට ආරංචි වෙනවා පොලිසියෙන් ඇවිල්ලා ටීවී එක හොයනවා කියලා. හොරා මොකද කරන්නේ? මේන් කියලා දෙනවා ගිහිල්ලා. දෙනකොට පොලිසිය ටීවී එක තියාගෙන නඩු බහණ්ඩයක් කරනවා. නඩුව දාන්න බහණ්ඩයක් ඕන. ඒ වගේ තමයි ගෝඨාභයට උනේ. පරීක්ෂණ කරා යනකොට ගෝඨාභය රාජපක්ෂ සල්ලි ගෙවන්නම් කියලා හමුදා නිලධාරියෙක් කිව්වා. ඒ සල්ලි ටික අරන් ගිණුමක දාලා දැන් තියෙන්නේ. ඒකෙම බඩු මාට්ටුයි මතක තබා ගන්න. හොරකම් කරේ නැත්තම් සල්ලි ගෙවනවද? හරිද? මෙහෙමයි වෙලා තියෙන්නේ. ඉතින් දැන් මොකද වෙලා තියෙන්නේ? දේශප්‍රේමී. අර වීරවංශ ලැජ්ජාවේ බෑ කියන්නේ. ලක්ෂ 741 නඩුවක් මේ හොතේ. මේ අල්ලස්සකෙන් දාපු නඩුව. 2010 ඉඳන් 2010 ඉඳන් 2015 වෙනකොට 2010 ඉඳන් 2015 වෙනකොට ලක්ෂ 740යි. ඒ කියන්නේ අවුරුද්දක ආදායම ලක්ෂ 120කට වඩා වැඩි. ලක්ෂ 120ක් වුණොත් අවුරුදු පාට ලක්ෂ 600යි.
ලක්ෂ 130ක් වෙන අවුරුද්දක ආදායම. මන් දැකයාගේ නීතිඥයා කියලා තියෙනවා වීරවංශට 65000ක පඩියක් තිබලු පාර්ලිමේන්තුවේ. 65000 පඩිය ගත්තාම හැබැයි එයාගේ ලයිට් බිල් අපි ගාව තියෙනවා ලක්ෂයි ලයිට් බිල. එයාගේ පඩිය ලයිට් බිල ගෙවන්නත් මදි. ඉතින් කොහෙද එකතු කරන්නේ? ඉතින් ගියා නේද ඒ දවස්වල පත්තරවල. ලයිට් බිල 1,19,000යි. ලයිට් බිල පඩිය 65000යි. ඉතුරු අතර ලක්ෂ 740ක්. කම්බ හොරු මතක තබා ගන්න. මොකද්ද මේ වෙලා තිබෙන්නේ? අපේ රට ගැන මාතෘ භූමිය ගැන අපි කවුරුත් කැමතියි. අපි කවුරුත් ආදරේ මේ මාතෘ භූමියට. අපිට පොඩි කාලේ ඉඳන්ම ප්‍රධාන ලෙස අපිට ගෞරව කරන්න තැන් කීපයක් කියනවා. එකක් අපේ හාමුදුරුවෝ වහන්සේලාට වන්ද නමස්කාර කරන්න. දෙමව්පියන්ට වන්ද නමස්කාර කරන්න. ගුරුවරුන්ට වන්ද නමස්කාර කරන්න. ඊළඟ අපිට කියනවා මව්බිමට වන්ද නමස්කාර කරන්න. එහෙම නේද? එන අපේ සංස්කෘතිය ඇතුලේ අපේ අම්මා මොනතරම් අපිට බැඳීමක් තිබෙනවද? අපේ ගුරුවරයා මොනතරම් බැඳීමක් තිබෙනවද? පන්සල හාමුදුරුවෝ අපිට මොනතරම් බැඳීමක් තිබෙනවද? ඒ හා සමාන බැඳීමක් අපිට මාතෘ භූමියත් එක්ක තියෙනවා. ඒක අපේ රටේ ලේ නහර වලට ඇතුළලා තියෙන්නේ. පොඩි කාලේ අපිට වීර කතා කියලා දෙන අපේ මාතෘ භූමිය රැකගත්තු නායකයෝ ගැන, කැප්පෙටිපොල්ලා ගැන, දුටුගැමුල්ලා ගැන අපේ ඉතිහාසය අපිට කියලා දෙනවා. නැලවිල ගියේ ඒක තියෙනවා. කතන්දර පොතේ ඒක තියෙනවා. ඒ නිසා අපි හැමදෙනාටම පොඩි කාලේ ඉඳන් අපේ මනසට මේ මාතෘ භූමිය පිළිබඳ ආදරයක්, ලෙන්ගතුකමක් ඇතුළු කරනවා. අපි හැමදෙනාම මේ මාතෘ භූමියට ආදරේ. අන්න ඒක කොල්ල කන්න තමයි මේ හදන්නේ. රට බෙදනවා කියලා කියන පට්ට හොරු ටිකක් ඇවිල්ලා මොකද්ද මේ කියන්න හදන්නේ? මේකනේ තියලා. කම්බ හොරු ටිකක් ඇවිල්ලා මොකද්ද කියන්නේ? රට බෙදනවා. අර ජනතාවගේ මාතෘ භූමිය පිළිබඳ තිබෙන ආදරය තමන්ගේ දේශපාලනයේ වෙන්දේසි කිරීම සඳහා තමයි මේක ගේන්නේ. මතක තබා ගන්න. ඒ නිසා මේ ව්‍යවස්ථාව පිළිබඳ ඇති වෙලා තියෙන සටන් පාටේ මේ රාජපක්ෂලා මේගොල්ලෝ දේශප්‍රේමීන් නම් පුළුවන්ද? ගෝල්පේස් පිට්ටනිය ගාව අක්කර 500 ගණන සින්නක්කරව චීනට විකුණන්න. දේශප්‍රේමීන් නම් පුළුවන්ද? එහා පැත්තේ පළවත්ත සීනි සමාගම ගාව අක්කර දහස් ගණනක් ඇමරිකන් ඩෝලර් සමාගමට විකුණන්න. දේශප්‍රේමීන් නම් පුළුවන්ද? සෝමවති චෛත්‍ය ගාව අක්කර 5000 ඇමරිකන් ඩෝලර් කාරයට විකුණන්න. දේශප්‍රේමීන් නම් පුළුවන්ද? ඉංගිනියාගල මහා ඉඩම් සම්භාරය ඇමරිකන් ඩෝලර් කාරයට විකුණන්න. දේශප්‍රේමීන් නම් පුළුවන්ද අපේ රටේ මධ්‍ය කඳුකරේ මහා තේ වගාව අද ඒවා ඉතින් ඉන්දියානු ටාටා කම්පැනියට ඉන්දියාවේ ටාටා කම්පැනියට විකුණන්න. දේශප්‍රේමීන් නම් පුළුවන්ද? කල්පිටිය දූපත් 14න් බැසි රාජපක්ෂ විකුණන්න දැම්මා. දූපත් 14ක් වෙනවා කල්පිටියේ බත්තලන් ගුණ්ඩුව ඇතුළු මනරම් ආකර්ෂණීය දූපත් 14ක්. දූපත් 14න් විකුණන්න දැම්මා. දෙකක් විකුණන්න පොලිමේ ඊටු ටික රණින් විකුණනවා කියනවා. දේශප්‍රේමීන්ට පුළුවන් මේව කරන්න. මේගොල්ලෝ දේශප්‍රේමීන් නෙවෙයි මතක තබා ගන්න. මේගොල්ලෝ ඇඟ තවරගත්තු දේශප්‍රේමීන්. ඇඟේ ගාගත්තු දේශප්‍රේමීන්. මහින්ද මහත්තලාට බැසිල්ලට ගෝඨාභයලට නාමල්ලට මේ විමල්ලට උදේගම්මන්පිලට වාසුදේවලට මේ දේශප්‍රේමී රැළට අපි කියන්නේ හීම් පොදකටවත් තෙමෙන්න එපා දේශප්‍රේමීත්වයේ හේදෙයි කියලා. වැස්ස වෙලාවට බහින්න එපා මුඳුලට. ඔය තවරගත්තු පාට ගාගත්තු දේශප්‍රේමී. එනිසා මේ ඡන්දට එන වෙන මොකවත් කියන්න බෑ. මේ ඡන්දට එන්නේ මොකද්ද? රට බෙදෙන එක වළක්වන්න මහින්දට ඡන්දෙ දෙන්න. එහෙමනේ කියන්නේ. ඒ නිසා මතක තබා ගන්න. ඒ තමයි අපි හැම දෙනාගේම අපේ මාතෘ භූමිය පිළිබඳ ලෙන්ගතුකම මාතෘ භූමිය පිළිබඳ තිබෙන ආදරය ඒගොල්ලෝ දේශපාලන වේදිකාවේ විකුණ ගන්න තමයි මේ හදන්නේ. පට්ට හොරු රැලක්. ඒක ඇත්ත කතාව. ඒ නිසා මහින්ද රාජපක්ෂලාට වෙන සටන් පාටක් මේ මැතිවරණ ඉතුරු වෙලා නැහැ. මොකද රනිල් වික්‍රමසිංහ කියන්නේ? මොකක් කියයිද රනිල් ලෙවිල්ලා? මොකක් කියයිද රනිල් වික්‍රම? මං කියන රනිල් වික්‍රමසිංහ මේ ඡන්දෙදි කියන්නේ මොකක්ද දන්නවද? රටේ ආණ්ඩුව තියෙන අපි ගාව රටේ ආණ්ඩුව තියෙන අයටම දෙන්න ඕන ගමේ ආණ්ඩුවක් නැත්තම් දෙක ගැටෙන්න යනවා නේද? කොහොමද කියන්නේ ඕකදී? ඉතින් රටේ ආණ්ඩුව තියෙන ගාව තමයි මේ ගමේ ආණ්ඩුව තිබුණේ. 2005 ඉඳන් රටේ ආණ්ඩුව මහින්ද මහත්තයා ගාව. ගමේ ආණ්ඩුවත් මහින්ද මහත්තයා ගාව. රටයි ගමයි එකට තිබ්බා කියලා ඔක කරන්න බෑ. ඒකෙන් වෙන්නේ රටත් විනාශ වෙනවා ගමත් විනාශ වෙනවා. අපිට රට බේර ගන්න වෙනම තියෙනවා. ඒක ඊළඟ ඡන්දෙදී. හැබැයි මේ ඡන්දෙදී ගම බේර ගන්න ඕන මේගොල්ලන්ගේ. ඒක තමයි පටන් ගන්න ඕන තැන. රට බේර ගන්න වැඩි අපි බලමු මේගොල්ලන්ගේ. මේ පට්ට හොරු රැලෙන් අපි රට බේර ගන්න වැඩි පස්සේ කරමු. දැන් ගම බේර ගන්න අපිට තියෙනවා. ඉතින් රනිල් වික්‍රමසිංහ මහත්තයාට කියන්නේ එකයි මොකද්ද? මං කියන රනිල් වික්‍රමසිංහ මහත්තයා විල කියන්නේ මේකයි. අපි ඉතින් මොකද්ද රට හැදුවනේ. රට හදපු අයටම ගම හදන්න දෙන්න. රට හැදුවා වගේ ගම හදන්න දෙන්න. රට හදන ගැම්මට හයිය දෙන්න ගම දෙන්න. ඕක තමයි කියන්නේ. රට හැදුවද ගැම්මට
රටේ තියෙන ප්‍රධානම බැංකුව මොකද්ද? මහ බැංකුව. ඉතින් රට අරගෙන මහ බැංකුවට ගැහුවනම් ගම අරගෙන අනිවාර්යෙන් සමූපකාර බැංකුවට හරි ගහනවා. හරිද? නේද? රට අරගෙන මහ බැංකුවට ගැහුවනම් ගම අරගෙන සමූපකාර බැංකුව පරිස්සම් කරගන්න. ඔච්චරයි වෙන්නේ. ඒගොල්ලන්ට දැන් ඒගොල්ලන්ගේ දේශපාලන අවසන් මතක තබා ගන්න. ඒද එක්සත් ජාතික පක්ෂයට නේද? තව දුරටත් අපේ රටේ වංචාව ගැන කතා කරන්න අයිතියක් තියනවද? නෑ, එක්සත් ජාතික පක්ෂවල වංචාව ගැන කතා කරන්න අයිතියක් නෑ. වංචාව ගැන කතා කරන්න නෙවෙයි, දැන් ගත්තාම වංචනයකට දඬුවම් දෙන්නත් අයිතියක් නෑ. හරිනම් නේද? මහින්ද මහත්තයාගේ පිළේ හොරුන්ට දඬුවම් දෙන්න නම් මොකද වෙන්න ඕන? රනිල් වික්‍රමසිංහ හිරේ ගිහිල්ලා දඬුවම් දෙන්න පටන් ගන්න ඕනේ. එයි හොරෙකුට දඬුවම් දෙන්න පුළුවන්ද? හොරෙකුට තව. ඒක සදාචාර සම්පන්න නේ. එහෙනම් රනිල් හිරේ ගියොත් විතරයි UNPට අයිතියක් තියෙන අද මහින්ද මහත්තයාට දඬුවම් දෙන්න. හොරෙකුට හොරකම්මට දඬුවම් දෙන්න අයිතියක් නැහැ. මේ හොරු රැලක් මතක තබා ගන්න. ජනවාරි මාසේ 8 වෙනිදා මේ රටේ ජනතාව ආණ්ඩුවක් හැදුවා වංචනිකයට දඬුවම් දෙන්න කියලා. අපිට මතකයි ජනවාරි මාසේ 8 වෙනිදා. රටේ ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබුණා වංචනිකයට දඬුවම් දෙන්න කියලා. ලංකා ඉතිහාසයේ වංචාව ගැන හොරකම ගැන වැඩිම සාකච්ඡා වෙච්ච කතා බහ වෙච්ච මැතිවරණ තමයි ජනවාරි මාසේ 8 වෙනිදා. 8 වෙනිදා වෙනකොට වංචනිකයට දඬුවම් දේවි කියලා හොරකම් ගැන දන්න අමාත්‍යංශ ලේකම්වරු රජයේ ඉහළ නිලධාරීන් ව්‍යාපාරිකයන් අපිට ඇවිල්ලා පොලිමේ බාර දුන්න ෆයිල් මාර්ග සංවර්ධන අධිකාරී ප්‍රේමසිරි ගහපු විදිය මෙන්න සජින්වාස් ගුණවර්ධනගේ හෙලිකොප්ටර් මෙන්න මේ තියෙන සිංගප්පූරුවේ තියෙන සමාගමේ කොටස් මෙන්න ගුවන් පුහුණු කිරීමේ පාඨමාලාවේ අයිතිය මෙන්න සිංගප්පූරු account වල සල්ලි මෙන්න කියලා අපිට වාර්තා දුන්නා. ගාමිණී සෙරරත්ගේ ගෙදර මේකයි. ගාමිණී සෙරරත්ගේ දේපල මෙහෙමයි කියලා අපිට වාර්තා දුන්නා. බැසිල් රාජපක්ෂ මල්වානේ ගියක් තියෙනවා. බැසිල් රාජපක්ෂ මාතර බ්‍රවුන් සිල් වල ඉඩම් අරන් තියෙනවා. බැසිල් රාජපක්ෂ ගම්පහෙන් විශාල කාර්යාල හදලා තියෙනවා. ඔප්පු තිරප්පෙක් අපිට ගෙනත් දුන්නා. සිරන්ති රාජපක්ෂගේ ටොරින්ටන් වල කෝටි 3මාරක් දීලා ගේ ගත්තා. ඉස්සර ගේ අයිතිය තිබ්බේ ප්‍රභාත් තානායක්කාරට. මේන් ප්‍රභාත් තානායක්කාරගේ ගේ ලක්ෂ 350ක් දීලා සිරන්ති රාජපක්ෂ ගත්තු ඔප්පුව කියලා අපිට ඔප්පුව ගෙනත් දුන්නා. නාමල්ට තියෙන ඉඩම්, ජෝසිතට තියෙන ඉඩම් පිළිබඳ ඔප්පුව අපිට ගෙනත් දුන්නා. මෙන්න හොරකම් කරපු තැන් කියලා. නාමල්ට තියෙන හෙලිකොප්ටර් සමාගමේ කොටස් ඉන්දියන් කාර්යයට විකුණනකොට පිටකටුවේ මැද ටෙලිකොම් එක තිබු භූමිය, ටෙලිකොම් ආයතන තිබු භූමිය කොටුවේ මැද අක්කර 4ක් ඉන්දියානු ක්‍රිස් සමාගමට විකුණනකොට මෙන්න ගත්තු කමිෂන්, මෙන්න ගත්තු විදිය කියලා අපිට ෆයිල් ගෙනත් දුන්නා. රටේ ජනතාව මේ වංචනයකට දඬුවම් දෙන්න කියලා මහින්දානන්දගේ දේපල, රෝහිත අබේගුණවර්ධනගේ දේපල, ජොන්සන් පනාන්දුලගේ දේපල, සුසිල් ප්‍රේමජයන්තගේ ගැහිලි, ඩිලාන් පෙරගේ විදේශ සේවා කටයුතු නියුතිකාරයන්ස ගැහිලි, අනුරයාපගේ ගංවතුර ගැහිලි, ජගත් පුෂ්ප කුමාරගේ ගංවතුර ගැහිලි මේ ඔක්කොම ෆයිල් පිටින් ගෙනත් දුන්නා. ලංකාවේ මේ දේශපාලකයෝ මහජනක දේපල කෝටි ප්‍රකෝටි ගණන් හොරකම් කරපු ෆයිල් අපිට ගෙනත් දුන්නා. අපි අපේ නීතික කණ්ඩායම පත් කරා. අපේ වසන්ත සමරසිංහ සහෝදරගේ නායකත්වයට පත් කරා. නායකත්වයට පත් කර හැම ෆයිල් එකක්ම විමර්ශනය කරා. නියමිත පරිදි නඩු දාන්න පුළුවන් විදියට ෆයිල් එක හැදුවා. හදලා ගිල FCID එකට දුන්නා. හදලා ගිල අල්ලස් එකට දුන්නා. හදලා ගිල CID එකට දුන්නා. අපි හොරු වල්ලන්න රටේ ජනතාවත් එක්ක එකතු වෙලා සැලසුම් කරා. ජනතාව හොරු වල්ලන්න රටේ ජනතාවත් එක්ක එකතු වෙලා සැලසුම් කරනකොට රනිල් වික්‍රමසිංහ අරලියගහ මන්ත්‍රී ඉඳගෙන හොරකමක් කරන්න සැලසුම් කරනවා. ඒකනේ වැඩි. ජනවාරි මාසේ 8 ජනතාව හොරුන්ට දඬුවම් දෙන්න සැලසුම් කරනවා. රනිල් වික්‍රමසිංහ මහා බැංකුවට ගෙව්වේ පෙබරවාරි මාසේ 27 දින 50ක් නෑ මතක තබා ගන්න. දින 50ක් නෑ. මහා බැංකුවේ බැඳුම් කර මිලදී ගැනීමේදී පත් කරා සිංගප්පූරු ප්‍රවේශය ගෙනල්ලා අර්ජුන මහේන්ද්‍රන්ව. ඒ වෙලාව අපි පාර්ලිමේන්තුවේ ප්‍රශ්න කරා. අපේ රටේ පුරවැසියෙක් නොවන කෙනෙක් කොහොමද අපේ රටේ මුදල් කොලේට අත්සන් කරන්න කියලා. අන්තිමට මහා බැංකුවේ අධිපතිවරයෙක් විදේශිකයෙක් හිටියේ 1952 සුද්දෙක් හිටියා. 52 1952න් පස්සේ පළවෙනි වතාවට මහා බැංකුවට දැම්ම විදේශිකයෙක් අර්ජුන මහේන්ද්‍ර සිංගප්පූරු පුරවැසි. අපි ඒ වෙලාවේ ප්‍රශ්න කරා
ඇයි මේ සිංගප්පූරු ප්‍රවේශය දාන්නේ කියලා. රනිල් සද්ද නැතු හිටියා. ඒ විතරක් නෙවෙයි ඊට පස්සේ එයාගේ බෑන තමයි ලංකාවේ විශාල බෙදුම් කර වෙළඳ පොලේ ප්‍රධාන සමාගම පර්පචුවල් සමාගම. බෑනගේ සමාගමත් එක්ක දැම්මා හොරකම් ගනුදෙනු ටික. 2015 මාර්තු ඉඳන් 2016 මාර්තු වෙනකොට ඒ මුදල් වර්ෂය ගණනය කරන්නේ මාර්තු වලට 2015 මාර්තු ඉඳන් 2016 මාර්තු වෙනකොට ඒ මුදල් වසර ඇතුළත පර්පචුවල් සමාගමේ පෙන්නපු ලාභය කෝටි 513යි. පෙන්නපු ලාභය හොඳ. මොකද මූල්‍ය සමාගම් පත්තරේ දැන්වීමක් දාලා ලාභය පෙන්වන්න ඕන. ලංකා බැංකුව පෙන්වන්න ඕන, මහජන බැංකුව පෙන්වන්න ඕන. ඒ වගේම මූල්‍ය සමාගම් මේ කියන්නේ පෙන්නපු ලාභය අපි කියන ඊට වඩා වැඩි. ඔය හැම කෙනාම ඇත්ත ලාභය පෙන්වන්නේ නැහැ. පෙන්නපු ලාභය 2015 මාර්තු ඉඳන් 2016 මාර්තු වෙනකොට දින 365යි. පෙන්නපු ලාභය කෝටි 513යි. ආසන්න වශයෙන් දවසක ලාභය ලක්ෂ 150යි. දවසක ලාභය ලක්ෂ 150යි. සේවක කී දෙනෙක් වැඩ කරනවද? ඩ්‍රයිවර්ලත් එක්ක 20යි වැඩ කරන්නේ. ඔෆිස් එක අඩි 20යි 10 කාමරේ টয়ලට් එකත් එක්ක. ඒකත් එක්කව 20යි 10යි. කාර්යාලේ කොම්පියුටර් 3යි. ලාභය කෝටි 513යි. මොකද්ද උනේ? ගනුදෙනු සිද්ධ වෙන වෙලාවම පාඩුව කෝටි 168යි. විගණකාධිපතිතුමා තමන්ගේ වාර්තාවේ කියනවා ගනුදෙනුව කරපු මොහොතේ පාඩුව කෝටි 168යි. පෙබරවාරි මාසේ 27 වෙනිදා. ඒ විතරක්ද? පොලි අනුපාතක ඉහළ ගියා. ඒ පොලි අනුපාතක ඉහළ යාම හැම පුරවැසියෙකුටම මේක බලපෑම් ඇති කරා. ඕගොල්ලෝ කරාමුදක උකස් තියලා තිබ්බනම් බැංකුවේ. ඕගොල්ලන්ගේ පොලි අනුපාතක ඉහළ ගියේ නැද්ද? පොලිය ඉහළ ගියා වැඩියෙන් වාරික ගෙවන්න උනා. බැංකු ණයක් කරන් තිබ්බනම් ගොවිතැන් කරන්න. පොලි අනුපාතක ඉහළ ගියා වැඩියෙන් අපිට කුසිනාය ගෙවන්න සිද්ධ වුණා. අපි උකස් කරලා තිබ්බනම් රත්තරන් චේන් එකක් අපි බැංකුවට යනකොට පොලි අනුපාතක ඉහළ ගියා. එනිසා බැදුම් කර ගනුදෙනුවට සෑම පුරවැසියම වන්දි ගෙවුවා. මතක තබන්න. ඍජුව වන්දි ගෙවුවා. ඍජුව බැංකුවෙන් ණයක් කරන් තිබු හැම කෙනාම වන්දි ගෙවන්න සිද්ධ වුණා මේ බැදුම් කර ගනුදෙනුවට. එනිසා පට්ට හොරු කණ්ඩායමක් මේ රනිල් වික්‍රමසිංහලා පටන් ගත්තේ එතනින්. අපි පටන් ගත්තේ වංචනිකයන්ට දඬුවම් දෙන්න කියලා ජනවාරි මාසේ 8 වෙනිදා. හැබැයි රනිල් වික්‍රමසිංහලා සැලසුම් කරා වංචා කරන්න. මතක තබා ගන්න. ඒ විතරක්ද? එතනින් නතර වුණේ නේ. වංචනිකයන් යැපෙන තොරතුරු එළියට එන්න පටන් ගත්තා. රවි කරුණායක ලක්ෂ 1680ක ගයක් ගත්තා. මිලියන 168ක් ගයක් ගත්තා. ගේ අරන්ද සල්ලි දුන්නා කියන පර්පචුවල්. මාස ගයක් කුලිය හිටිය ලක්ෂ 14යි. කුලිය ගෙව්වේ අර්ජුන ඇලෝසියස්ලා. මොකද්ද මේ වෙලා තියෙන්නේ? මහජනක දීපල කෝටි ප්‍රකෝටි ගණන් තමන්ගේ හිතවතුන්ට හොරකම් කරන්න දීලා ඒ වගේ යැපෙන දේශපාලනයක් අපේ රටේ තිබෙනවා. ඒක තමයි රවි කරුණානායක ළඟ පේන්නේ. කෝප් සභාවේ පරීක්ෂණ ගියා. කෝප් සභාවේ පරීක්ෂණ තියෙන ගමන් සුජීව සේරසිංහලා පරීක්ෂණ සභාවේ ඉඳන් අර්ජුන එලෝසියස් කතා කරනවා. මෙහෙම එකක් එනවා. මොකද්ද කියන්නේ? හොරකම වහන්න සැලසුම් කරා. කෝප් සමාජික 5 දෙනෙක් දයාශ්‍රී ජයසේකර හෙක්ටාප්පුවාම ඒ මහාදේ පාර්ලිමේන්තුවේ ඉන්න බව දැනගත්ත කවද? හෙක්ටාප්පුවාම අපිට මතක් වුණා හෙක්ට කොබ්බය කඩුවා අප්පා. හරිද? අපි දැනගත්තෙත් එදා. හෙක්ටාප්පුවාම කියලා හාදෙක් ඉන්න ඕනේ කියලා. නේද? ජනතාව දන්නේ නැහැ. හැබැයි පර්පචුවල් එක කතා කරන ඇති තරමට සුජීවලා ඒ කාලය තුල දුර ඒ කියන්නේ කෝප් සභාව පැවති කාලය තුල 62යි. ගනුදෙනු සිද්ධ වුණාට පස්සේ දුරකථන ඇමතුම් 222යි. ඡන්දදායකට කීසරයක් ගන්න නැද්ද? ඡන්දදායකට කෝල් එකට දුරකථනයට එන්නේ නැහැ. හැබැයි එහෙමති පර්පචුවල්ගේ දුරකථනයට හැම වෙලාවෙම එන කට්ටිය. අජිත් පෙරේරා, දයාශ්‍රී ජයසේකරලා, හර්ෂණ රාජකරුණලා මෙමය සිද්ධ වෙලා තිබෙනවා. එනිසා මේ වංචනික රැලක් මතක තබා ගන්න අපේ රටේ දේශපාලනය. ඊට පස්සේ සත්තු බෙදන්න කියලා හරක් ගෙනාව 2000. 2000 කට හරියටම ගෙනාව 1928ක් ගෙනාව හරක්. හරක් 1928 හරක් ගෙනාවේ ඕස්ට්‍රේලියාවේ. එක හරකෙක් වුණා ලක්ෂ 4මාරක් වුණා. ලක්ෂ 4මාර හරකා. ඌගෙන් කිරි විතරක් අරන් හරියන්නේ නැහැ. නේද? ආණ්ඩුව හරක් ගෙනාව එක හරකෙක් ලක්ෂ 4මාරයි. හැබැයි ගිවිසුම නම් සංකරේ බැසිල් හොඳයි.
බැසිල් ගාණ්ඩ ගිවිසුම අත්සන් කරා හරක් කෙනකොට හැරිසන්. හරි. බැසිල් ඉන්න කාලෙත් භාගයක් ආවා. මට මතකයි ඒ කාලේ හරක් ටික නැවෙන් බහිනකොට බැසිල් අප්පුඩි ගහනවා. හරක් පිළිගන්න. හරිද? කවුද හරක කියලා හිතා ගන්න පුළුවන්. මොනව හරක් ගෙනාපු දවසේ නැවෙන් ගෙනලා බානකොට බැසිල් රාජපක්ෂ අප්පුඩි ගගා පිළිගන්න. නේද? නෑදෑයෝ වෙනවා කියන. එහෙම කට්ටිය හොඳේ. ඉතින් ඔහොම තමයි හරක් ගෙනාවේ. 1928 ගෙනාව හරක් එක හරකට ලක්ෂ 4මාරක් වුණා. ආණ්ඩුව තීරණයක් ගත්තා. ගොවියෙකුට මේ හරකෙක් අරගෙන ලක්ෂ 4මාරක් දීලා ගොවියෙකුට මේක නඩත්තු කරන්න බෑ. ඒ නිසා ආණ්ඩුව තීරණයක් ගත්තා මොකද්ද? ලක්ෂ 2මාරක් ආණ්ඩුව දරාගෙන ලක්ෂ 2 ගානේ හරක් දෙමු කිව්වා. ඒක හරිනේ. 4මාරට ගොවියට දෙන්න බෑ. කැබිනට් පත්‍රිකාව දැම්මා. අපි සතෙක් ගොවි මහතුරුන්ට ලක්ෂ 2 ගානේ දෙමු කියලා. එතකොට හැම හරකකෙම ලක්ෂ 2මාරක් ආණ්ඩුව දරා ගන්නවා. හරක් 400ක් දුන්නේ කාටද? කාටද හරක් 400ක් දුන්නේ? ගොවි ජනතාවටද? නැහැ. නියෝජ්‍ය ඇමති ලක්ෂ්මන් පෙරේරා. එයාගේ තියෙන හිඟුරාන ඩේරි ෆාම්. හිඟුරාන ඩේරි ෆාම් කියලා සමාගමති වෙනවා. ඒ ලක්ෂ්මන් පෙරේරා නියෝජ්‍ය ඇමතිට හරක් 400ක් දුන්නා. එක හරකට ලක්ෂ 2මාරයි. ආණ්ඩුවේ සහනාධාරය. නියෝජ්‍ය ඇමතියට සහනාධාරය ලක්ෂ 1000යි. මතක තබා ගන්න. ගොවියාගේ සහනාධාර කපන ආණ්ඩු. ලක්ෂ්මන් පෙරේරාට සහනාධාරයට හරක් දිනවා. එක හරකෙක් ලක්ෂ 4මාරක 2 ගානේ දුන්නා. ආණ්ඩුව සහනාධාරයක් දුන්නා ලක්ෂ 2මාරක්. හැරිසන් දුන්න හරක් ටික ලක්ෂ 2 ගානේ 400ක් දුන්නා ලක්ෂ්මන් පෙරේරාට. මොන මිනිස්සුද මේගොල්ලෝ? අපේ රටේ වී වෙලද වලට මොකද උනේ? වී ටික ගොඩ ගහගෙන හිටියා. වී ටික ගොඩ ගහගෙන ඉඳලා වී වලට ආව හොඳ ටෙන්ඩරයක් රුපියල් 37 ගානේ දුන්නේ නැහැ. අන්තිමට 33 ගානේ දුන්න 33 ගානේ දුන්න කාටද? කතරගම බස්නායක නෙලමෙට. යනකොට අහන්න වී කීයද කියලා දැන්. නිල මොකද්ද නමක් නිලමේ කිනේ. කතරගම බස්නායක නෙලමෙට දුන්නේ. එයාට මෝල් ඇත්තෙත් නැහැ. මොකද්ද උනේ? ගබඩාවෙම තියාගෙන මෝල් හිමියන්ට රුපියල් 7ක් තියාගෙන පැටෙව්වා. 7ක් තියාගෙන කිලෝ එකක්. මෙට්‍රික් ටන් දසලක්ෂ ගණනක් මතක තබා ගන්න. ස්වල්ප ගණනක් නෙවෙයි. වී කිලෝ. වී කිලෝ දසලක්ෂ ගණනක්. මෝලෙම්ම ඒ කියන්නේ ගබඩාවෙම අනිත් මෝල් හිමියගේ ලොරියට පැටවුවා කිලෝ එකට 7යි. දාදා හාල් මිල රුපියල් 100ට වඩා ඉහළ යන්න හේතු මේවා. ඒ කියන්නේ මෝල් හිමියන්ට වී ටික දෙනව වෙනුවට අතරමැදි තරව් කරවන්ට වී අලු මණ්ඩලයේ තියෙන වී ටික දුන්නා. තරව් කරව මෝල් වලට ගාණක් තියාගෙන දුන්නා. මෙමය සිද්ධ වෙලා තිබෙන්නේ. මාජනයාගේ දේපල කොතනද තියන්නේ? ඒ ඕන තැනක හොරකම් කරන්න ලෑස්ති වෙච්ච හොරු රැලක් අපේ රට පාලනය කරනවා. ඒක තමයි රනිල් වික්‍රමසිංහලා. ඒ නිසා රනිල් වික්‍රමසිංහලාට මේ ඡන්දෙදී අවිල්ලා කියන සදාචාරාත්මක හිතියක් නැහැ. හොරකම් නතර කරනවා කියලා. මොකද්ද කියන්නේ? රටේ කියන්නේ අරක තමයි. රටේ ආණ්ඩුව අපි හදනවා. රට කරනවා වගේ ගම කරන්න අපිට දෙන්න. ඔකට කියන්නේ. ඔක ආණ්ඩුව කියනවා. සජිත් මොකද්ද කියන්නේ? සජිත් පෝම් කොළ පුරවයි උදේ. නේ පුරවන්න පටන් ගන්න ඇති දැන්ට ඉඩම් මොකද්ද නිවාස පෝම් සිමෙන්තු කොට්ට මේ මොකද්ද වෙලා තියෙන්නේ? මෙහෙලා දෙන අපේ රටේ දේශපාලනය. දැන් නතර කරන්න ඕන බහඬ බෙදෙන දේශපාලන අපේ රටේ. කවුද බෙදුවේ? මොනවද බෙදුවේ නැත්තේ? මහින්ද රාජපක්ෂ මහත්තයා සිල් රෙදි විතරක් බෙදුවා. සිල් රෙදි නෙමෙයි සුදු රෙදි නේ. සුදු රෙදි විතරක් බෙදුවා ලක්ෂ 6000ක. අපි හොයලා බලනකොට ලංකාව වටේ වට 3ක් කොතන්න පුළුවන්. ලංකාව වටේ වට 3ක් කොතන්න පුළුවන්. හරිද? එච්චර සුදු රෙදි ප්‍රමාණයක්. ඡන්දවලට. නිසා අපේ රට කැත දේශපාලන සංස්කෘතියක් හැදුවා. අන්තිම කැත දේශපාලන සංස්කෘතිය තමයි මහින්ද මහත්තයාගේ දේශපාලනය. මේ බඩු බෙදන සංස්කෘතිය. අන්තිමට මට මතක කාලයක් ඔය මහින්ද අමරවීර ගිනි පෙට්ටිත් බෙදුවා. ගිනි පෙට්ටිය බෙදුවා මට මතක නේ. ඈ? ඔව් නම ගහලා ගිනි පෙට්ටිය බෙදුවා. නේද? ඉතින් එහෙම හාදියුමි. මේ දේශපාලනයද? ඒ නිසා මේ දේශපාලන සංස්කෘතිය අපි ප්‍රතික්ෂේප කරන්න ඕන කාලෙ දෙක. මොනතරම් ෆෝම් කොළ පුරවලා තිනවද? ජමල් වරාය රස්සවල දෙනවා කියලා ෆෝම් කොළ පුරෙව්වා. අන්තිමට රස්ස දුන්නේ සල්ලි අරගෙන. දුන්නද ඡන්දදායකයන්ට රස්ස. අද ඒ අය තමයි අද ඔය හිර වෙලා ඉන්නේ රස්සාවක් නැතුව අනතුරකට මුහුණ දෙලා තියෙන්නේ. දරුවෝගේ වරාය කියලා රස්සාවේ. බලනකොට රස්සාව වරාය නෙවෙයි. මතකද බලන්න. වරාය අධිකාරිය රස්සාවක් තිබුණේ නැහැ ඒ දරුවන්ට. වරාය මේ වික්කේ හම්බන්තොට වරාය. වරාය අධිකාරිය වික්කේ නෑ. ඒ දරුවා හිටිය වරාය අධිකාරිය නම්
රස්සාව තියෙන්න ඕන හරියට. වරාය අධිකාරිය නේ වෙන කොම්පැනියක් හදලා. කට්ටියට කිව්වා වරාය රස්සාව දෙනවා කියලා. වැඩ කරේ වරාය තමයි. රස්සාව වරාය නෙවෙයි. වරාය රස්සාව තිබුණානේ හම්බන්තොට වරාය විකුණපුවාම කොළඹ වරායට ගෙනියන්න ඕන. ගාලු වරායට ගෙනියන්න ඕන. නෑ වරාය රස්සාව දුන්නේ නෑ. දුන්නේ කොම්පැනියක රස්සා ටික. වරාය රස්සා ටික ඔක්කොම වික කොම්පැනියකට. කොම්පැනිය ගත්ත රස්සාවලට. මෙහෙමයි කරේ. දෙව පොම් කොළ පෙරෙව්වේ වරායට දානවා කියලා. දැම්මද වරායවල වලට. මොනතරම් ඉතිහාසෙ මේ රටේ ජනතාව රවට්ටනවද මේ දේශපාලකයෝ. මේ රවට්ටන දේශපාලනේ. බඩු බෙදන දේශපාලනේ අපේ අම්මලා තාත්තලා අසිරුතාවයට පත් කරලා වෙසිකිළිය කඩා වැටලා තිනවා. හදාගන්න සිමෙන්ති කොට්ටේ නැහැ කියලා. වාහලේ තෙමනවා සෙවිලි කරගන්න තහඩුවක් නැහැ කියලා. විනාශයට පත් කර අපේ ජනතාව. විනාශයට පත් කරලා ඉවරලා ඡන්දයක් ඇවිල්ලා කියන සිමෙන්ති කොට්ටයක් දෙන්න. නේද? පොම් කොලේ පුරව රස්සාවක් දෙන්න. තහඩු දෙකක් දෙන්න. මෙහෙමනේ වෙලා තියෙන්නේ. එනිසා මේ දේශපාලන වෙනස් කරන්න ඕනේ. මේ දේශපාලන විතරක් නෙවෙයි මේ සංවර්ධන උපාය මාර්ගයත් වෙනස් කරන්න. මේක වැරදි. ලෝකේ හැම රටකම මුහුණ දීපු අර්බුදයක් තියෙනවා. මොකද්ද? ග්‍රාමීය ජනයා නගරයට ගලාගෙන ඉන්නේ. ඒක ලෝකේ ප්‍රශ්නයක්. ගම්වල ජනතාව නගරයට එන එක ලෝකේ ප්‍රශ්නයක්. අද දිල්ලි ගත්තොත් අර චිත්‍රපටය ආරම්භ බලන්න මුඩුක් වලින් පිරීලා දිල්ලිය. එයි ගම්වලට ඉන්දියානුවෝ දිල්ලියට ආවා. ගම් මැත්තරලා ඉන්දියානු ජනතාව බොම්බෙට ආවා. වෛරයේ මිදිපල කියලා තියෙන පොතක් කියවන්න. ඒක විශාල ඒ කියන්නේ සම්මාන නොබෙල් සම්මානලාභීෙකුට ලියපු පොතක්. ඉතාමත් වැදගත් පොතක්. වෛරයේ මිදිපල කියලා. ඇමරිකානු ලේඛකෙක් ලියපු කොමියුනිස්ට් ලේඛකෙක් ලියපු පොතක්. ඒක යා පෙන්නනවා. මීට මේ සියවස් කීපයකට පෙර ඇමරිකාවේ ජනතාව ගම්මැත්තරා නිව්යෝක් වලට කොච්චර ආවද කියලා. ලක්ෂ ගණන් මරණ පාරවල් දිගේ. එහෙමයි ලෝකෙ සිද්ධ වෙලා තිබෙන්නේ. අද බීජින් අද සංහයි ගත්තොත් චීනේ සංහයි වල තියෙන වර්ග කිලෝමීටර් 6800යි. වර්ග කිලෝමීටර් 6800 ලංකාවේ භූමියෙන් 10න් එකයි. සංහයි වල චීනේ සංහයි කියන නගරයේ තියෙන වර්ග කිලෝමීටර් 6800යි. ලංකාවේ භූමියෙන් 10න් එකයි. ජනගහනය නම් මිලියන 24ක්. ලක්ෂ 240ක්. භූමිය ලංකාවෙන් 10න් එකයි. ජනගහනය ලංකාවට වඩා වැඩි. ඇයි මිනිස්සු ගම්වල මිනිස්සු නගරවලට ආවා. ලෝකේ හැම රටක්ම මුහුණ දුන්න මේ ප්‍රශ්නෙට. හැබැයි අපි මුහුණ දුන්නේ නැහැ. හම්බන්තොට අත්තර මිනිස්සු කොළඹ ගියාද? නෑ කොළඹ ගියේ නෑ. 1961 ලංකාවේ කරන ලද ජනගහන සමීක්ෂණයක් තිබෙනවා. ඒ සමීක්ෂණයේදී බස්නාහිර පළාතේ එදා හිටපු ජන අනුපාතයම තමයි අද ඉන්නේ. චුට්ටක් වැඩි වෙලා තියෙනවා. ඇයි ජනතාව හම්බන්තොට ඇත්තරලා ජනතාවගේ හම්බන්තොට ඇත්තරලා කොළඹ පදිංචිට ගියාද? එහෙම ගියේ නැහැ. ඒ නිසා අද දින 3ක නිවාඩුවක් ආවා මේ පෞගි දවස්වල. සිකුරාදා නිවාඩුවේ, සෙනසුරාදා නිවාඩුවේ, ඉරිදා නිවාඩුවේ කොළඹ තේ එකක් බොන්න කඩයක් නැහැ. ඇයි ඔක්කොම ඉන්නේ ගමේ. ඒකනේ වෙලා තියෙන්නේ. ඇයි අපේ රටේ ඒ අර්බුදය ආවේ නැහැ. ගම්මැත්තරලා නගරයට ගියේ නැහැ. හැබැයි මොකද්ද මේ සංවර්ධනයද මේ කරන්න හදන්නේ? මේ කරන්න හදන සංවර්ධනය මොකුත් නෙවෙයි ගම්මැත්තරලා නගරයට එන්න කියලා. මම ළඟදී ගියා පොළොන්නරුවේ. පොළොන්නරුවේ තියෙනවා කොළඹ ගෙවල් විකුණන දැන්වීමක් දාලා බෝඩ් එකක් අර බිල් බෝඩ් තියෙන්නේ. වෙල්ලි ආයක් මට දැන්වීමක් විකුණන දැන් ඒ කියන්නේ ඉඩම් ඒ කියන්නේ කොළඹ ගෙවල් විකුණන දැන්වීමක්. ඒකේ මොකද්ද තියෙන්නේ? කොළඹින් ගෙයක් අරන් දාමු. එනේ පොළොන්නරුවේ කෙනාට කියන්නේ මොකද්ද? කොළඹ ගිහිලා පදිංචියට යන් කියන්නේ. එහෙම කිව්වොත් ගේ විකිනෙන්නේ නැහැ. පොළොන්නරුවේ කෙනාට කියලා කියන්නේ මොකද්ද? කොළඹින් ගෙයක් අරන් දාමු. ඒ කියන්නේ ඕගොල්ලෝගේ දරුවෝ හරියයි. එහෙම තවට කවදා හරි විකුණ ගන්න පුළුවන් වෙයි. නේද? ඔන්න ඔය වගේ එකක්. එහෙ පොළොන්නරුවේ දැන්වීමක් දැම්මොත් කොළඹ ගෙයක් අරන් පදිංචියට යන් කිව්වොත් බෝඩ් එක දිහා බලන්නේවත් නැහැ. ඇයි අපේ ගම්වල මිනිස්සු ගම්වල ඉන්නේ. අපේ සංවර්ධනයෙන් ඕන කොහොමද? අපේ සංවර්ධනයෙන් ඕන ගම ඉලක්ක කරගත්තු සංවර්ධනය. හැබැයි ඒ සංවර්ධනය තමයි සිද්ධ වෙන්නේ. ගමට ආවද සංවර්ධනය? ගමට සංවර්ධනය ආවේ නැහැ. මේ ආර්ථික උපාය මාර්ගයේ වැරදි. මොකද සිද්ධ වෙන්නේ? දැන් හදනවා කොළඹ නුවර අධිවේගී මාර්ගය. මම කියන්නේ. පොතුවරේ ඉඳන් ගලගෙදරට. දැන් කොන්ත්‍රාත් එක දෙන්න යන චීන සමාගමට. පොතුවරේ ඉඳන් ගලගෙදරට කිලෝමීටර් 32කමාරයි. කිලෝමීටර් 32කමාරයි. දැනට ඇස්තමේන්තු කරලා තිබෙන එක දෙන්න බිලියන 135කට කෝටි 13500කට. කිලෝමීටර් 32කමාරයි වියදම කෝටි 13500යි. ඒකට කිලෝමීටරයකට
කිලෝමීටරයකට වියදම කෝටි ඒ කියන්නේ කෝටි 13500 කෝටි 450යි. ඒ කියන්නේ කිලෝමීටරයක් යන්න යනවා කෝටි 450. මේ අම්බලන්තොට ප්‍රාදේශ සභාව ආදායම ඈ කෝටි 3යි. එන අම්බලන්තොට ප්‍රාදේශ සභාවේ ආදායම කෝටි 3යි. නුවර අධිවේගී මාර්ගය දැන්ට ඇස්තමෙන්තු හොඳේ. මේක ඉවර වෙනකොට අඩුම තරමේ බිලියන 200ක් වෙනවා. කවදාවත් හදන ඇස්තමෙන්තුට ඉවර වෙන්නේ. දැන්ට හදන්න ඇස්තමෙන්තු කරපු මුදල කිලෝමීටරයට කෝටි 450යි. අම්බලන්තොට ප්‍රාදේශ සභාව අවුරුද්දක ආදායම කෝටි 3යි. ඒ කියන්නේ අම්බලන්තොට ප්‍රාදේශ සභාව අවුරුදු 150ක උපයන ආදායමෙන් නුවරට කිලෝමීටරයක පාරක් හදනවා. හොඳද? හොරකම ගැන කතා කරනකොට කිරියල්ල කියනවා දලදා වඳින්න එනවට විරුද්ධ වෙනවලු. පට්ට හොරු. හරි මම නැවතත් කියන්නේ. දලදා වහන්සේට මුවා වෙන්න හදනවා. මේ හම්බන්තොට අයිට ඉක්මනින්ම දලදා වහන්සේ වඳින්න යන මේ පාර හදන්නේ. අපි හොරකම ගැන කියන්නේ. මෙයා කියන මේ දලදා වහන්සේ හදන්න වඳින්න එන එකට JVP එක විරුද්ධ වෙනවා. හොරකම කෝටි 450 දිලා මේ රටේ කිලෝමීටරයක් හදන්න ඕන. මොකද්ද මේ සංවර්ධනය කිව්වේ? තමුන්වහන්සේලාට ආපු සංවර්ධනය මොකද්ද? මොකද්ද හම්බන්තොට ආපු සංවර්ධනය? ලොකු එයාපෝට් එකක් හැදුනා. මොකද්ද තමුන්වහන්සේලාගේ ජීවිතයත් එක්ක තියෙන සම්බන්ධය? මොකුත් නැහැ. එයාපෝට් එක දෙන අපි වෙනවා වගේ ඉන්නව නේද? ඈ ලොකු පිට්ටනියක් හැදුනා. මට මතකයි ඔය ක්‍රීඩා පිට්ටනියේ පළවෙනි මැච් එක ගහපු දවසේ ක්‍රීඩා විචාරකයා කිව්වා ලෝකේ ක්‍රීඩා පිටි වලින් ක්‍රිකට් ක්‍රීඩාංගන වලින් දෙවනියටම ලොකු ක්‍රීඩාංගනය කිව්වා. ඒක බිස්බන් වල එකක් කිව්වා ඕස්ට්‍රේලියාවේ. ඉතින් ලෝකේ දෙවනියට ලොකු ක්‍රිකට් ක්‍රීඩාංගනය හැදුවා. ජීවිතේට මොකද්ද? කඩල ටිකක්වත් විකුණුවද? අඩුම තරමේ. කඩල ටිකක්වත් විකුණන්න මැච් එකක් තියෙන්න බෑ. අවුරුද්දක සැරයක්වත් මැච් එකක් ගහන්නේ. නේද? ගහනවද? නෑ. ඉතින් පිට්ටනියක් තියෙන ලොකු එකක්. සංවර්ධනය. අතන තියෙන ලොකු සම්මන්ත්‍රණ ශාලාව. හම්බන්තොට. තමුන්වහන්සේලා ඇතුළට ගිහින් තියෙනවද? මොකක් හරි සම්මන්ත්‍රණයක් කරනවද? මොනවද තියෙන්නේ? මම දැක්ක කාල්ටන් පෙර පාසලේ සම්මන්ත්‍රණය කරනවා මේ ඊයේ පෙරේදා. නේද? ඊයේ පෙරේදාද කොහොමද මම දැක්ක කරනවා. ඔච්චරයි. සංවර්ධනයේද? ජනතාවගේ ජීවිතත් එක්ක සම්බන්ධ නොවුණු සංවර්ධනයක්. සූර්ය වැව ඉඳන් එනකොට ලොකු පාරවල්. නේ ඒකට කොළඹ බේස් ලයින් පාරට වඩා ලොකු එක පාරක් තියෙනවා. 6 ලේන්. නේද? තීරු 6ක පාරක්. තීරු 6ක පාරක්. හම්බන්තොට යන්න. ඇත්තටම හොඳට හරප්පට්ටියක් නම් ගෙනියන්න පුළුවන් කිසි කරදරයක් නැති. ඊට වඩා මොකද මේ පාර යන්න පුළුවන්. හැබැයි මන් තීරු 6 පාර එනකොට පාරවල් තියෙනවා යුරෝපයේ වගේ හොඳ පාරවල්. නේද? යුරෝපයේ වගේ ලොකු පාරවල් තියෙන පාරවල්. ජීවිතේ ගෙදර ගෙවල් ඉතියෝපියාව වගේ. දෙවන්ත පාරක් අයිනේ දරුවෝ දෙහිගෙඩි විකුණනවා. නැද්ද? දකින්නේ නැද්ද? විශාල පාරක් අයිනේ දරුවෝ ඉරුඟු විකුණනවා. විශාල පාරක් අයිනේ දරුවෝ අඹකට විකුණනවා. සංවර්ධන ජීවිතයත් එක්ක සම්බන්ධ වුණා නම් ඔහොම වෙන්න පුළුවන්. විශාල පාරක් අයිනේ පැල්පතක් වගේ ගෙයක් තියෙනවා. නේද? පාර යුරෝපේ ගෙදර ඉතියෝපියාවේ. එහෙම නෙමෙයි. ඒකේ තහඩු මම දැක්ක තහඩු. මේ වහලේ කොහමද ගහලා තියෙන්නේ? පාට පාට. තහඩු දෙකක් තියෙනවා සුදු පාට. ඒ සජිත්ගේ තහඩු. තව තහඩු දෙකක් තියෙනවා නිල් පාටයි. ඒක ඇවිල්ලා මහින්ද අමරවීරගේ තහඩු. තව තහඩු දෙකක් තියෙනවා තව පාටයි. තව කවුරු හරි දීපුවා. නේද? ඒ කියන්නේ පාර යුරෝපීය වගේ ගෙදර සලාක ක්‍රමයට බහලා ගහ ගන්නවා. සහනාධාර ක්‍රමයට. නේද? සහනාධාර අර අපිට ඉස්සර යනවා මොකද්ද ඔය අර අපි ගෙවල් වල තියන්නේ මේ මිටි හාල් කියලා නේ. අර උයන එකේ ඒක අරන් බලපුවම එක එක වර්ගයේ හාල් තියෙනව නේද? ආන් ඒ වගේ තමයි වහලේ. මිටි හාල් වගේ වාලේ. නේද? දුඹුරු හාලුත් තියෙනවා, සුදු හාලුත් තියෙනවා, කැකුළු හාලුත් තියෙනවා, තඹපු හාලුත් තියෙනවා, සම්බත් තියෙනවා, නාඩුත් තියෙනවා. නේද? ඒ වගේ තමයි වහලේ. නේද? ඉතින් මෙහෙමනේ මොකද්ද මේ ජීවිතේ? ඒ නිසා මේ සංවර්ධන වැරදි මතක තබා ගන්න. මේ සංවර්ධන වෙලා ජනතාවගේ ජීවිතයත් එක්ක සම්බන්ධ වුණු සංවර්ධනයක්. සංවර්ධන කියන්නේ ඔක නෙවෙයි. සංවර්ධන කියන්නේ මිනිසුන්ගේ ජන ජීවිතේ කොතර උඩට ගියාද? මිනිසුන්ගේ ජන ජීවිතය එතනම තියාගෙන පාරවල් ලොකෝට හැදුනට ඒක සංවර්ධන නෙවෙයි. හැබැයි ඒක තියෙන්නේ ලොකු පාර. ගමේ පාර එහෙම නෑ. ගමේ පාර මොකද වෙලා තියෙන්නේ? පාරන පාර. නේද? අන්න මේ සංවර්ධන මාවත අපි වෙනස් කරන්න ඕන. එනිසා අපිට ලොකු දේශපාලන ඉලක්කයක්, ලොකු දේශපාලන ගමනක් අපිට තිබෙනවා.
මේ ගමන වෙනස් කරන්න මොකද කරන්න ඕනකම තිබෙන්නේ? අනිවාර්යෙන් අපේ රටේ දේශපාලන පරිවර්තනයක් ඕන. අවුරුදු 70ක් තිස්සේ මේ රට පාලනය කරන පක්ෂ දෙකෙන් මේක බේර ගන්න ඕන. දැන් තියෙන්නේ අපි දිනන වැඩක් නෙවෙයි. අපිට තියෙන්නේ රට බේර ගන්න වැඩක්. මේ පක්ෂ දෙකේ ගහලයන්ගෙන් අපේ රට මුදව ගන්න ඕන. ඉස්සර තිබ්බ අපිට දේශපාලනය කරන්න. දැන් තියෙන්නේ මොකද්ද? බේර ගන්න. මේ වංචනිකයන්ගෙන්, මේ හොරුන්ගෙන්, මේ තක්කඩින්ගෙන්, මේ වැරදි සංවර්ධනෙන් මේ රට අපි බේර ගන්න ඕන. එනිසා අපි ඇත්තටම දේශප්‍රේමීන් නම්, ඇත්තටම අවුබිමට ආදරේ නම්, ඇත්තට දරුවන්ට ආදරේ නම් අපි මේ පාදඩ කණ්ඩායමෙන් අපේ රට බේර ගන්න ඕන, අපේ ජනතාව බේර ගන්න ඕන. බේරා ගැනීමේ සටනද අපිට තිබෙන්නේ. ඉතින් මේ ඉන්නේ ගැලවීමේ හමුදාවක්, ගලවා ගැනීමේ හමුදාවක් තමයි අද ජනතා විමුක්ති පෙරමුණේ සමාජිකයා, හිතවතා, ක්‍රියාකාරකයා පත් වෙන්න ඕනකම තිබෙන්නේ. මේ රට මුදවා ගැනීමේ, ගලවා ගැනීමේ හමුදාවක් බවට පත් වෙන්න ඕනකම තිබෙනවා. ඒක තමයි අද අපි හමුවේ තිබෙන අභියෝගය. අපි මේ අභියෝගයට මුහුණ දෙන්න ඕන. අන්න ඒ සඳහා තමයි අපි මේ පළාත් පාලන මැතිවරණ උපයෝග කරගන්න ඕන. මේක ලොකු දේශපාලන ගමනක ආරම්භක තැනක් බවට මේ පළාත් අම්බලන්තර ප්‍රාදේශ සභාව පත් කරගමු. අපි මෙතනින් පටන් ගමු. අපිට බැරි අපි එක සහතිකයක් දෙන්න ඕගලන්ට එක ජනතා විමුක්ති පෙරමුණට දෙන්න මේ අම්බලන්තර ප්‍රාදේශ සභාව සහතික වශයෙන් ඕගලන්ට අපි කියනවා අම්බලන්තර ප්‍රාදේශ සභාවට එනම සතයක්ම ඉතා හොඳින් අර පරිස්සම් කරලා අම්බලන්තොට ප්‍රාදේශ සභාව තුළ ජීවත් වෙන ජනතාවගේ වැඩ කටයුතු වෙනුවෙන් හැම සතයක්ම යොදවනවා. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මොකද්ද? එක සතයක් අපි හොරකම් කරන්න ඉඩ දෙන්නේ නැහැ, නාස්ති කරන්න ඉඩ දෙන්නේ නැහැ. මේ කිසිවෙක් දේශපාලනට ආවේ හොරකම් කරන්න නෙවෙයි, නාස්ති කරන්න නෙවෙයි. මොකවත් නැති නිසා දේශපාලනට ආපු අයත් නෙවෙයි. කිසිවක් නැති නිසා දේශපාලන තෝරගත්තු අය නෙවෙයි. අපිට අම්බලන්තර ප්‍රාදේශ සභාව හොය ගාවින් යනකොට දැනෙන්නේ හොරගුවාවක් ගාවින් යනවා වගේ. ඇත්තටම නිකන් දැනෙන්න ඕනේ එහෙම. ඉන්නවත් දන්නේ මහා හොරා කියලා හිතාගෙන යනවා. හරිනම් එහෙමයි. ඒ හොරු හැංගිලා තියෙන ඉන්න තැනක් කොතන? හොරගුවාවක්. පාර්ලිමේන්තුව ගාවින් යනකොටත් ඒක දැනෙන්න ඕන. ඒක ජාතික හොරගුවාව. මේක ප්‍රාදේශීය හොරගුවාව. අර ඉන්නවනේ නේද? හොර රහේ නේද? ඒ කඳවුරු හොර කණ්ඩායම් වලට එක එක තැන්වල සෙන්ටර් තියෙනවා. නේද? ඉතින් ඒක ජාතික සෙන්ටර් එක පාර්ලිමේන්තුව, ප්‍රාදේශීය සෙන්ටර් එක තමයි ඔය අම්බලන්තොට ප්‍රාදේශ සභාව. ඒ හොර ගුහාවක්. මොකද කරන්නේ? අපි මේ රට හොරකම නතර තමුන්නාන්සලා අපි නොහිතන ප්‍රමාණයක් ගොඩක් කියන්න ගියේ. අපි තමුන්නාන්සලා නොහිත ප්‍රමාණය අපේ රටේ මහජනක දැන මේගොල්ලෝ හොරකම් කරනවා. නිසා මේ හොරකම නතර කරන්න ඕන. හොරකම නතර කරන්න අපිට රටේ වැඩේට අපි ටිකක් පස්සට යයි. ඒක අපි 2020 දී කරනවා. හැබැයි රටේ හොරකම නතර කරන්න කලින් ගමේ හොර ගුහාව සුද්ධ කරන්න මේ 2018 පළාත් පාලන මැතිවරණදී තීරණයක් ගන්න අපි කවුරුත් එකතු වෙනවා. මේ හොර ගුහාව සුද්ධ කරනවා. මේක පිරිසුදු කරන්න ඕන. එක ඊළඟ මේක අපි කාර්යක්ෂම කරනවා. මේ දේශපාලනයේ විසින් නිලධාරීන් අකර්මණ්‍ය කරලා තිබෙන්නේ. දේශපාලකයා හොරකම් කරද්දී නිලධාරියා කාර්යක්ෂම වැඩ කරන්නේ නැහැ. දේශපාලකයා වැඩේ දේශපාලන උවමනාවට ලිපි ලේඛන හදනකොට නිලධාරියා හදන්න යන්නේ නැහැ. ඇත්ත ලේඛන දේශපාලකයා බය වෙයි කියලා. එනිසා මේ දේශපාලන මැදිහත් වීම නිසා මේ අම්බලන්තොට වගේ රටේ හැම ප්‍රාදේශ සභාවක අකර්මණ්‍ය වෙලා තිබෙන්නේ. ඒ නිලධාරීන්ගේ වැරද්දම නෙවෙයි. ඒගොල්ලන්ගේ යම් අඩුපාඩුකම් තිබෙනවා. හැබැයි ප්‍රධාන වැරද්ද නිලධාරියා තීන්දුවක් ගන්න බයයි. කවුරු හරි ආවොත් සැලසුමක් අනුමත කරන්න කියලා සැලසුම අනුමත කරලා දෙන්න බයයි. ඇයි? മന്ത്രിට කීයක් හරි දීලා නැද්ද දන්නේ ආයේ මට ප්‍රශ්නයක් ඒත් දන්නේ දෙන්න කලින් අස්සම් කරා කියලා. නිලධාරියා බයයි. මේ දේශපාලනේ අපේ රාජ්‍ය නිලධාරීන්ගේ කොඳු කඩලා තියෙන්නේ. ඒ නිසා හැම ආයතනයක්ම අද මොකද වෙලා තිබෙන්නේ? අකර්මණ්‍ය වෙලා තිබෙන්නේ. ඒ නිසා අපිට හැම ආයතනයකටම යන්න වෙලා තියෙන්නේ කොහොමද? දන්න කෙනෙක් හොයාගෙන. ඉස්පිරිතාලේ යනවනම් ඉස්පිරිතාලේ යන්න කලින් අපි අහනවා සහෝදරයා මං හෙට බෙහෙත් ගන්න එනවා. නර්ස් නෝනාවක් දන්න කෙනෙක් නැද්ද? නේද? දන්න නර්ස් නෝනා කෙනෙක්වත් නැද්ද? හොයන්නේ නැද්ද? හොයන්නේ නැද්ද? ඉස්පිරිතාලේ යන්න කලින් හොයනවා ඉස්පිරිතාලේ අඳුරන කවුරුවත් ඉන්නවද කියලා. එයි මගුල් කියන්න යනව නෙවෙයි. බෙහෙත් ගන්න යන්නේ. බෙහෙත් මගුල් කියන්න යනකොට ඒක හරියි. හරි. මේ යන්නේ බෙහෙත් ගන්න. බෙහෙත් ගන්න යනකොට අහනවා දන්න කෙනෙක් නැද්ද? කච්චේරියට වැඩක් කරන්න යනකොට දන්න කෙනෙක් නැද්ද? ප්‍රාදේශ සභාවට වැඩක් කරන්න යනකොට දන්න කෙනෙක් නැද්ද? මොකටද දන්න අය වැඩ කරන්න යන්නේ? තමුන්නාන්සලා බදු මුදල් ගෙවලා
ඒ ආයතන නඩත්තු කරන්නේ තමුන්නාන්සලගේ වැඩ ටික කරගන්න. හැබැයි අද රාජ්‍ය ආයතන කඩා වැටලා තිබෙන්නේ. අපිට සමහර අම්මලා තාත්තලා ඇවිල්ලා දෙනවා ෆයිල් 90 ඉඳන් ලියපු ලිපි තියෙනවා ඒකේ. නේද? සමහර ලිපි ලේඛන කාවෝ කාලා 90 ඉඳන් ලියපු ෆයිල් එක අරගෙන තාමත් පුතේ මගේ ඔප්පුව හැදුන්නේ නැහනේ. ෆයිල් එක අතට ගන්නකොට හිතනවා කවදා හදන්නද කියලා. ඒ නැද්ද මට කියන්න. ප්‍රාදේශ සභාවට කවදාද ප්‍රශ්නේ? අද ගියා පැයෙන් ප්‍රශ්න විසඳන් එනවද? ප්‍රාදේශ ලේකම් කාර්යාලයට ගියා ප්‍රශ්න නෑ. මේ අකර්මණ්‍ය රාජ්‍ය සේවයක් හැදලා තියෙන මේ දේශපාලන නිසා. නිලධාරීන් බයයි තීරණයක් ගන්න. ඒ දේශපාලකයා මොනවා කියයිද දන්නේ. ඇවිල්ලා තියෙනවා ගෙදර ගහ කපා ගන්න පර්මිට් එකක් ගන්න. අවසර දෙන්න බයයි. ඇයි? UMP ආණ්ඩුවක් තියෙන්නේ. ශ්‍රී ලංකාකාරයෙක්ගේ දන්නේ ගහ. ඉතින් කල්පනා කරනවා ගහ කපන්න පර්මිට් එක දෙනවද නැද්ද කියලා. නැද්ද මං කියන්නේ? නිලධාරිය බයයි. කඩලා තියෙන්නේ. එනිසා අපි දූෂණය නතර කරන විතරක් නෙවෙයි අපි මේ ප්‍රාදේශ සභාව හදමු. දෙන්න අම්බලන්තර ප්‍රාදේශ සභාව අපි තමුන්නාන්සලගේ වැඩේ කරලා දෙන කාර්යක්ෂම ප්‍රාදේශ සභාවක් කරනවා. කාර්යක්ෂම එක. ගියා වැඩේ කරගත්තා. ප්‍රාදේශ සභාව දැන් ඕගොල්ලන්ගේ හතුරෙක් වගේ උලන්න පේන්නේ. හතුරෙක් වගේ මේන ප්‍රාදේශ සභාව නෑදෑයෙක් වගේ කරනවා. තමුන්නාන්සලගේ ඥාතියෙක් බවට පත් වෙන ප්‍රාදේශ සභාව පත් කරන්න උනා. ඒක තමයි ප්‍රධාන. හොරකම නතර කරනවා. දෙක කාර්යක්ෂම කරනවා. ඔයගොල්ලෝගේ වැඩ ටික කරනවා. ඊළඟ ප්‍රාදේශ සභාවට පැවරෙන විශාල වැඩ තියෙනවා. හැබැයි මේ වැඩ අතර මම කියන්නේ ඔක්කොම නමුත් අපි ප්‍රධාන වැඩ කීපයක් කරනවා. එක ප්‍රාදේශ සභාවට තමයි මේ ග්‍රාමීය පාරවල් ඔක්කොම තියෙන්නේ. ග්‍රාමීය පාරවල් හදන්න මේගොල්ලෝ උනන්දු වෙන්නේ නැහැ. උනන්දු වෙනවද? ඇයි? කොන්ත්‍රාත් එක පොඩි කොමිස් එක පොඩි. හයිවේ එක කිලෝමීටරෙම කෝටි 450යි. කොන්ත්‍රාත් එක ලොකුයි, කමිෂන් එක ලොකුයි. මේ පාරවල් හදන කමිෂන් එකේ ප්‍රමාණයට. නිසා ගමේ පාරවල් අත්තරලා තියෙන්නේ. හැබැයි තමුන්නාන්සලා වැඩි යන්නේ මොන පාරේද? දලදාව වදින නුවර පාරේ කී දවසක් යයිද? හැබැයි තමුන්නාන්සලා ගමේ පාරේ දරුවට බෙහෙත් ගන්න දෙන්නේ ගමේ පාරේ. පොලට බඩු ටික අරගෙන ඉන්නේ ගමේ පාරේ. දරුවා ඉස්කෝලේ ගෙනියන්නේ ගමේ පාරේ. හන්දි නේද? නෑදෑයෙක් හම්බෙන්න යන්නේ ගමේ පාරේ. වෙලට කුඹුරට යන්නේ ගමේ පාරේ. අපි හැමදාම පාවිච්චි කරන පාර ගමේ පාර. හැබැයි අපේ ලොකු පාරවල් ටිකක් තියෙනවා ගමේ පාරවලට ග්‍රාමීය මන්මාවත් බිඳ වැටලා තිබෙනවා. අපි අර ඉස්සර කිව්වා වගේම ගමේ පාරක් මොකද දෙන්නේ? කිලෝමීටරයක් යනකොට මෝටර් සයිකලේ තල්ල වදිනවා බෙල්ලේ 60 පාර. එහෙමයි. නේ තල්ල වදිනවා බෙල්ලේ. ගමේ පාර. නේද? ගැබිනි අම්මා කෙනෙක් ත්‍රිවිල් එකේ දාන් ආවොත් නැන්දම බයේ ඉන්නේ බබා හම්බ විදිහට ත්‍රිවිල් එකේ. බය නැත්. ඒ නිසා පුතේ කෝකට පාර අප්සෙට් යාන්තම් රුදාව එනකොටම කියන්න කියනවා. ඒ පාර ගෙනියන්න බය. නැත්. මෙහෙම වෙලා තින්නේ. මම කියන්නේ නේ මේකට වෙලා තියෙන්නේ. ඉතින් මේ ගමේ පාරවල් මේ ප්‍රාදේශ සභාව තමයි මේ ග්‍රාමීය පාරවල් කාර්යභාරය පැවරලා තිබෙන්නේ. අපි තමුන්නාන්සල දෙක සහතිකයක් දෙනවා ජනතා විමුක්ති පෙරමුණ දෙන්න මේ පාලනය සහතික වශයෙන් ගමේ පාර ප්‍රතිසංස්කරණය කරලා ඒ විදියටම පවත්වාගෙන යනවා. එක සැරයක් හදලා සති දෙකෙන් වලවල් ගහන්න නෙවෙයි හැමදාම ප්‍රතිසංස්කරණය කරන හොඳ පාරක් අපි හදලා දෙනවා. ඒක කරනවා එක. දෙක මේ ප්‍රාදේශ සභාවට තමයි අපේ පළාතේ පරිසරය ගැන පරිසර අමාත්‍යාංශ ලොකු වැඩක් තියෙනවා. මධ්‍යම පරිසර අධිකාරී ලොකු වැඩක් තියෙනවා. වගේම පරිසරය ගැන විශාල කාර්යභාරයක් තිබෙනවා ප්‍රාදේශ සභාවට. හැබැයි අද අපේ රටේ හැම නගරයක්ම මොකද වෙලා තියෙන්නේ? කිලිටි නගරයක් වෙලා තියෙන්නේ. ගැහැණු කෙනෙකුට නගරයට අවිලා යන්න වැසිකිළියක් නැහැ. ඒ නිසා අපි ඔයගොල්ලෝ දන්නවද? පාරට බහින කාන්තාව වතුර අඩුවෙන් බොන්නේ. ඒගොල්ලෝ වතුර බොන්න බයයි. ඇයි? යන්න වැසිකිළියක් නැහැ හදිසියක් වුණොත්. ගඳ ගහන තැන්. කුඩුකාරයන්ගේ නේද? අර මොකද මේ රස්තියාදුකාරයන්ගේ තෝතැනි බවට පත් වෙලා ඒවා. ඉතින් මේක මෙහෙම රටක් ලෝකෙ කොහෙවත් නැහැ මතක තබා ගන්න. පාර යනකොට කාන්තාව වතුර ඒ කියන්නේ ගමනක් යනකොට කාන්තාව වතුර අඩුවෙන් නම් බොන්නේ. මොකද්ද මේගොල්ලෝ අපිට හදපු රට? අවුරුදු 70ක රට පාලනය කරලා. ද පිරිසුදුභාවය අතිශය වැදගත් වැසිකිලි පද්ධතිය, කාණු පද්ධතිය, නගරය මිනිස්සුන්ගේ සහජීවීම මිනිස්සු පිරිසුදුභාවයෙන් ඉන්න කැමති. අපි ගෙදරකට ගිහිල්ලා ගෙදර අපිරිසුදු නම් වතුර එකක් බොන්නෙත් නිකන් බිව්වට මොකද වතුර එක හරි නෑ කියලා හිතනව නේද? ඇයි? අපි අහලා තියෙනවනේ සහෝදරයා වතුර එකක් නම් බොන්න ගියා වීදුරුව නම් හොදලා නෑ වගේ. ඇයි?
ඇයි එහෙම කියන්නේ? අපි කවුරුත් පිරිසුදුභාවයට කැමති. ඒ නිසා තමයි අපි ගෙදර නේද උදේ පාන්දරත් අපි ගේ අතු ගන්නවා. දවල් අතු ගන්නවා. රෑ නිින්දර කලින් ගේ අතු ගන්නවා. ඇයි? මිනිස්සු සහජයෙන් පිරිසුදුභාවයට කැමති. හැබැයි අපේ මොකද වෙලා තියෙන්නේ? අපේ නගර මොකද වෙලා තියෙන්නේ? නගර අපිරිසුදුම කිලිටිම නගර වෙලා තිබෙනවා. ඒ නිසා ප්‍රාදේශ සභාව දෙන්න අපි තමුන්නාසලා සහතිකයක් දෙනවා. ජනතා විමුක්ති පෙරමුණ බාර ගන්න හැම ප්‍රාදේශ සභාවක්ම එහි නගරය, එහි බලපදේශය සුන්දර නගරයක්, සුන්දර බලපදේශයක් කරනවා. ලස්සන තැනක්. මිනිස්සු එකට ආස නැද්ද? සුන්දරට ඉන්න ඕන, ලස්සනට ඉන්න ඕන, නගර ලස්සනට ඉන්න ඕන. ගේ ලස්සන තිබිලා වැඩක් නැහැ. එන පාර කැතයින. ගේ ලස්සනට තියලා වැඩක් නැහැ. පොළට ඇවිල්ලා යනකොට නේ ඇඟේ ගඳ ගෙනවන. වැඩක් තියනද එහෙම ජීවිතේ. එනිසා අපි මේක පිරිසුදු කරනවා. පරිසරය සංරක්ෂණය කරපු සුන්දර නගරයක් හදනවා. 2. 3 ප්‍රාදේශ සභාවට පැවරලා තියෙන ප්‍රධාන එකක් ගැබිනි මව්වරුන්ගේ පෝෂදායී තත්ත්වය සහ සෞඛ්‍ය තත්ත්වය රඳවා ගැනීමත්, ලදරුවන්ගේ පෝෂදායී තත්ත්වය සහ අධ්‍යාපනය රඳවා ගැනීමත් ප්‍රාදේශ සභාව විශාල කාර්යභාරයක්. අන්නේ කාර්යභාරය අපිට කරනවා. ප්‍රධාන වශයෙන් පාරට බල්බ් එකක් කනත්තා පිරිසිදු කරනවා නම් ඒවා වෙනම බලමු. හැබැයි සහතික වශයෙන් මේ 3 ග්‍රාමීය පාරවල්, ප්‍රාදේශ සභාවේ සුන්දරභාවය, ගැබිනි මව්වරුන්ගේ සහ දරුවන්ගේ පෝෂණ තත්ත්වය සහ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් අපි වැඩ පිළිවෙල හදනවා. ඒක කරලා දෙනවා මේක. කරන්න පුළුවන් මේ සල්ලි වලින්. ඊට පස්සේ කාට අරගෙන ඒ වුණාට සහෝදරයා මහා ආණ්ඩුව තියෙන්නේ ඒගොල්ලෝ ගාව. ඒ නිසා ඕගොල්ලෝ ප්‍රාදේශ සභාව ගත්තම සල්ලි එන්නේ නැති වෙයි. ඒ ඉස්සර බලංගු. ආයේ කවදාවත් එහෙම කරන්න බෑ මේ රටේ. අපි හදන ආණ්ඩු ක්‍රියාවස්ථාවටත් යෝජනා දාලා තියෙන්නේ ප්‍රාදේශ සභාව බලය කාගේද කියලා නොසිතා ඒ ප්‍රාදේශ සභාවට අයවැයෙන් නිශ්චිත ලෙස මුදල් වෙන් කරන්න ඕන කියලා. ඒකක් දානවා අයවැයට මේ සැරේ මේ ව්‍යවස්ථාවට. ඉස්සර වගේ නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ කිව්වොත් වැඩියෙනුත් දෙනවා. හොඳ. ඒගොල්ලෝ කැමති අපි නිකන් හොරකම් ගැන නොකිය ඉඳී කියලා. ඒවා දුන්නා කියලා නොකිය ඉන්නේ හොඳයි. හරිද? අපි කිව්වොත් නේද? මට මේ ළඟදී ගියා මේ මම මාර්ග සංවර්ධන අධිකාරියට ලියුමක් දැම්ම මේ ඇඹිලිපිටියේ පැත්තේ මේ පාලමක් ඇදලා පාලම හදලා දෙන්න කියලා. අපේ රත්නපුර අපේ සංවිධායක ශාන්ත සහෝදරයා කියනවා සහෝදරයා සල්ලි පාස් වෙලා තියෙන මුල් ගල තියෙන දිනයක් දෙන්න කියනවා. සල්ලි ඒවලත් එක කෝටි ලොකු පාලමක්. එහෙමයි. නිසා හැම කෙනාටම අද දේශපාලන ජයිපේ ගැන ගරුත්වයක් තියෙනවා. නිලධාරීන්ගේ ගරුත්වයක් ඇති වෙලා තිබෙනවා. ජයිපේ පාලනය කරන තැනක ජයිපේ ඉල්ලීමකට ඇහුම් කන්න දීන කවුරුවත් සූදානම් නැහැ. ඇයි? ජනතා විමුක්ති පෙරමුණ උපයාගෙන තියෙන ලොකුම වටිනාකම් තිබෙනවා. ඒ වටිනාකම් තමයි ජනතා විමුක්ති පෙරමුණ යමක් ඉල්ලනවා නම් සහතික වශයෙන් ඒක ජනතාවට ඕන දෙයක්. ජනතා විමුක්ති පෙරමුණ යමකට යොදවනවා නම් ඒක ජනතාවගේ අවශ්‍ය දෙයක්. අපි ඒවා අපිට අද නිලධාරීන්ගේ රජ නිලධාරීන්ගේ විශාල සහයක් තියෙන හැම තැනකම. ඒ නිසා හොඳ ප්‍රාදේශ සභාවල අපිට හදන්න පුළුවන්. එතන අපි බලය ගන්න වැඩේට අත ගහන්න ඕන. ප්‍රාදේශ සභාව ඇදීම් පමණක් ඉලක්ක කරගෙන නෙවෙයි. මේ ප්‍රාදේශ සභාව අපි බලය හදමු. ගමේ වෙනස් කරමු 2020 දී මොකද කරන්නේ? මොන හරි කෑල්ලක් තියෙනවනේ කියන මම කියලා දාන්න. මොකද අපි අවසන් කරමින් ආපු වෙලාවේ. ඒ නිසා අපි කවුරුත් එකතු වෙලා හොඳ ඡන්දයක් කරමු. හොඳ ඡන්දයක්. හරිද? මේ ඡන්දේ ප්‍රතිඵල ගොඩක් අපිට ඕන. එකක් ඡන්ද ප්‍රමාණය වැඩි වෙන්න ඕන. 2 ප්‍රාදේශ සභාවක් දිනන්න ඕන කීපයක්. නේද? දිනන්න ඕන. ඊළඟ කොට්ටාස කීපයක් දිනන්න ඕන. තව තැන්වල 2 වෙන්න ඕන. එනේ අපි ඒක අරගොල්ල පරාද කරන්න ඕන එක්කෙනෙක් දෙන්නෙක් හරි. සමහර තැන්වල ඔක්කොම පරාද කරන්න ඕන. සංකලනයක් සහිත ජයග්‍රහණයක් ගන්න ඕන මේ. උන්ට ජයග්‍රහණයක් ගන්න පුළුවන්. නේද? දැන් අපි හිතනවා දැන් මම දැක්ක එනකොට ගහලා තියෙන්නේ මොකද්ද? දිනන අම්බලන්තොට. ඇත්තද? ඈ? දිනනවා. අපි ඡන්දෙන් පස්සෙත් හම්බ වෙන හොඳේ. මොකද කියන්නේ? දින්නෝනේ. ඊට හරි. නම් මේක දිනන්න පුළුවන්. අපේ ඉදිරිපත් කළ දෙන හොඳ කණ්ඩායම. මේ සහෝදරවරු තමුන්වන්සලා ගම්වල බලන්න කොහොම ජීවත් වෙන්නේ කියලා. මේක හොඳ ඡන්දයක්. මේ ඡන්ද ක්‍රමෙත් හොඳයි. මොකද ඉස්සර පැරණි ඡන්ද ක්‍රමෙන් වෙන දේ තමයි එක්කෙනෙක් දෙන්නේ බහිනව සභාවට. බහැලා මුළු සභාවම කලම්බ වුණා. පෝස්ටර් ටික ගහනවා, කාර්යාල දානවා, වාහන දානවා, බොණ්ඩ දෙනවා. ඒකෙන් මොකද වෙන්නේ? සභාවෙම ජනමතේ විකෘති වෙනවා. ඛණ්ඩ දෙනවා නේද?
මේක එහෙම නෙවෙයි. දැන් අම්බලන්තොට නගරේ ඉල්ලන අපේ අඬු සහෝදරය. අපි ගිහලා අම්බලන්තොට නගර අඬු සහෝදරය ඉල්ල. දැන් අම්බලන්තොට කට්ටිය දන්නවා. ඒ වගේම තව එකෙනුත් ඉල්ලන්නේ දන්න කෙනෙක්ම තමයි. හිටපු ගමන් ඒ හාදේ රෙදි බෙදන්න පටන් ගත්තා. ඉස්සර රෙදි බෙදනවා වෙන ගම් වලට කියලා. දැන් බෙදන්න බෑනේ. මේ මොකද්ද මේ හාදයට උනේ කියලා අපිට හිතෙනවා. මේ හොඳට ඉඳලා රෙදි බෙදනවා. මෙච්චර දවසක් බැලියුවත් නෑ මලක නේද? නිකන් මරණ ගෙදරකට බැනර් එක දාගන්න රෙද්දක් දීපු නැති කෙනා. දැන් එනවා සාරි බෙදන්න. ප්‍රශ්නයක් එනව නේද? නේද? දැන් මේ ළඟදී මම ගියා කඹුරු පිටියේ. එහෙ තියලු අපේක්ෂකෙක් යට වෑන් එකක් තුල රණසිංහ කියලා. වෑන් එකක් තියෙන වෙනදා බලන්නේවත් නෑලු යනවලු අකුරස නගරයට කඹුරු පිටියේ ඉඳන්. දැන් මොකද වෙන්නේ? ඡන්දය ආව විතරයි වෑන් එක හැම හන්දියම නතර කරගෙනවලු කොහටද යන්නේ මැනිකේ කියලා අහලා දාලා යනවලු. දැන් ගමේ යන කතාව තමයි රණසිංහ මහත්තයාගේ වෑන් එකේ බ්‍රේක් හදලා කියන. එතකොට බ්‍රේක් තිබිලා නැහැ. ඉතින් මේක අල්ල කලංචිය පේනවනේ දැන්. මේ ගමේ හිටපු කෙනා හිටි හැටි නේද? සත්ව කරුණාව පහළ වෙනකොට තේරෙනවා. හැබැයි අපේ අය එහෙම නෙවෙයි. අපේ හැමදාම තමුන්වන්සලාත් එක්ක හිටපු අය. අපි සහෝදරවරු සුනි සහෝදරේ නේද? අපි ගොවි ව්‍යාපාර හිටපු අය. මහවැලි ඉඩම් ප්‍රශ්න එනකොට වගහානිය වෙනකොට වීටික විකුණන්න බැරි වෙනකොට හැමදාම සටන් කරපු අය. මේ ඉන්නේ එහෙම අය. මේ ජනතාවට අලුතෙන් කියලා දෙන්න ඕන අය නෙවෙයි. ඒ නිසා තරඟේ තියෙන ගමේ නිසා ගමේ ශක්තිමත්ම අපේක්ෂක කණ්ඩායම ඉදිරිපත් කළා තියෙන්නේ අම්බලන්තොට ජනතා විමුක්ති පෙරමුණේ සාතික වශයෙන් ශක්තිමත්ම ටීම් එක. හොඳම ටීම් එකක් අපි ඉදිරිපත් කළා දෙන්න. අරගොල්ලන්ට තාම බඩු නැහැ. නේද? තාම නැහැ. හරිද? මට කිව්වා මං ඇහුවා මේ ළඟදී മന്ത്രിවරයෙක්ගෙන් මේ ලැයිස්තුව හදලාද? නෑ තාම ඉවර නෑ බේරෙන්න බෑ. ඔක්කොටම කීයක ඉන්නවලු දෙනවා කියලා. අන්තිමේට දෙනවලු එකක් දානවලු. නැත්තම් ගිහිල්ලා අනිත් එකෙන් ඉල්ලනවලු දැන් හම්බුන්නේ නෑ කිව්වා. අන්න එහෙම බඩු. ඒ කියන්නේ දැන් මෛත්‍රීපාල මහින්ද මහත්තයාගේ පිලෙන් දෙන්න බෑ කිව්වොත් මොකද වෙන්නේ? මෛත්‍රී මහත්තයා ගාවට යනවා. ඒ නිසා දැන් දෙන්නේ අහන කෙනාට දෙනවා කියනවලු. බැරි වෙලාවත් මේ ඔයාගේ නම නෑ අරයා තමයි කිව්වොත් මොකද වෙන්නේ? UMPට යනවා. ඒගොල්ලෝ ප්‍රතිපත්ති තියන අයද? නෑ මතක තබා ගන්න. ඒ නිසා මේ ජනතා විමුක්ති පෙරමුණ විශාල ක්‍රියාකාරීත්වයක් තියෙන නගරයක්. විශාල ක්‍රියාකාරීත්වයක් තියෙන ප්‍රාදේශ සභාවක්. හැබැයි තමුන්වන්සලා අපි සියලු දෙනාම සාමූහිකව ගමේ සංවිධානයක තුල තමයි තීරණය කරේ ගමෙන් අපේ මෙයා තමයි දාන්නේ. නගරය එකතු වෙලා මෙයා තමයි දාන්නේ. නේද? ඒතර මේක අපේක්ෂකේ අපි ඉස්සරහින් ආවට පසු පෙළ බලවත් කණ්ඩායමක් එක තමයි මේ මැතිවරණයට ඉදිරිපත් වෙලා තිබෙන්නේ. ඒ නිසා හොඳ මෙහෙයුමක් කරන්න පුළුවන්. නේද? අපි හැම ගෙදරකටම යන්න ඕන. හැම කෙනාටම කතා කරන්න ඕන. ඡන්දේ දෙන නොදෙන. හැබැයි අපි මේ දේශපාලන සාකච්ඡාව පටන් ගන්න ඕන. හොඳ මැතිවරණ ක්‍රමයක් හැදිලා තියෙනවා. හොඳ අපේක්ෂක කණ්ඩායමක් ඇවිල්ලා තිනවා. හැම ගෙදරකට යන්න පුළුවන්. හැම ගෙදරත් එක්කම දේශපාලන සංවාදේ පටන් ගන්න ඕන. මොකද මේ මාධ්‍ය වලින් විශාල මිත්‍යා බොරු මත හදලා තිබෙන්නේ. බිඳවට්ටලා ගමත් එක්ක ගිහිලා කතා කරමු. ලොකු බලයක් අපි ගොඩනගමු. ඒ සඳහා හොඳ මැතිවරණ ව්‍යාපාරයකට අපි මෙදියත් වෙමු. මෙතන එක්රැස් වෙලා ඉන්න ඔබ අපි හිතනවා ඒ ශක්තිය ධෛර්යය කැටුව තමයි මෙතෙන්ට ඇවිල්ලා තිබෙන්නේ. ඒ නිසා මේ ප්‍රාදේශ සභාව සහතික වශයෙන් ජයග්‍රහණය කළ හැකි ප්‍රාදේශ සභාව ජයග්‍රහණය කිරීම සඳහා අපේක්ෂක කණ්ඩායමටත් ඒ වගේම ඔබට සියලු දෙනාටම ශක්තිය ධෛර්යය ප්‍රාර්ථනා කරමින් මම නතර වෙනවා. බොහොම ස්තුතියි හැම දිනාටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරමි.